ආයුබෝවන් මම ලක්ෂේ නානායක ඔන්න මකර ලග්නෙමේ අදත් මං ඇවිල්ලා ඉන්නේ ඔබගේ ජීවිතයේ කර්මයට අනුව පියවර 12කින් යුක්ත ඔබේ ජීවිතය මේ පියවර 12 ගැන කියන්නේ කර්මය මේ පියවර 12කින් සමන්විත ඔබගේ ජීවිතය කර්මය අනුව විපාක දෙන විදියයි මම මේ කතා කරන්නේ ඒ නිසා ඔබ මෙය හොඳින් අහගන්න ඕනේ. මෙය ඔබට හොඳින් අහගත්තොත් ඔබට කේන්දර බලන්න යන්න ඕනෙත් නෑ තව කෙනෙක් ගාවට. ඔබට ඔබව අවබෝධ කරගන්න පුළුවන්. මකර ලග්න හිමියනි. ඔන්න කර්මයට අනුව මකර ලග්න හිමියනි ඔබ අපේ වචනෙන් කිව්වොත් වැඩකාරයෙක්. වැඩකාරයෙක් කියන්නේ ඕනම දෙයක් සංවිධානය කරලා කරන්න පුළුවන් කෙනෙක්. පෙරමුණේ යන රාළ කෙනෙක්. වගකීම් රාජකාරී නියමයට ඉෂ්ට කරන්න පුළුවන්. නිතරම මකර ලග්න හිමියා ප්‍රධානත්වයමයි බලාපොරොත්තු වෙන්නේ. ලොකු තනතුරමයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි තනතුරක හිටියත් ලොකු තනතුරකට යනකම් ඉවසෙල්ලක් නැහැ. ඒ නිසාම මකර ලග්න හිමියනේ බුදුන් වදාළ ධර්මයට අනුව ඔබගේ උපත තුලම ඔබ ප්‍රධානීක කළ උපද්දවන්නේ. ඔබට ඕනම තැනකදී ඕනම කටයුත්තකදී ඔබ සතු නායකත්වයක් තියෙන ඉදිරියට අරගෙන ක්‍රියාකාරී වෙලා ඒ කාරණය සමනය කරන්න. පැහැදිලි නායකත්වයක් ලග්න 12න් දීලා තියෙන්නේ ඔබටයි මකර ලග්න හිමියනි. ඒකයි මම කිව්වේ පෙරමුණේ යන රාළ කෙනෙක් කියලා. ඒතර ඔබ ඒ ගැන දැනගන්න ඕනේ. ඕනම අවස්ථාවකදී තැනට ඕන විදිහට වැඩ කිරීමේ හැකියාවක් ඔබට තියෙනවා මකර ලග්න හිමියනි. හැබැයි ඒක මකර ලග්න හිමියනි කර්මය ඔබට දීලා තියෙනවා. බුදුන් වදාළ ධර්මයට අනුව සක්කාය දිට්ඨිය. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? මම කියන හැඟීම තියෙනවා. තමා කියන හැඟීම තියෙනවා. ඒ නිසා මම කවදාවත් මහලු වෙන්නේ නැහැ. මම කවදාවත් පරාජය වෙන්නේ නැහැ. හැමදාම මට මේ තනතුර තියෙනවා. මගේ දියුණුව සල්ලි භාගේ හැමදාම මට මෙහෙම තියෙනවා. අන්න ඒ විදිහට තමයි ඔබ හිතන්නේ. නමුත් බුදුන් වදාළ ධර්මයට අනුව කියනවා මේ සෑම දෙයක්ම අනිත්‍යයි නැති වෙලා යන දේවල්. ඒ අනිත්‍යභාවය නිසාම ඔබේ අනිත්‍යභාවය තේරුම් ගන්න නැති නිසාම මමය, මගේ රූපය, මේ මගේ ශබ්දය, මේ මගේ සුවඳ, මේ මගේ රසය, මේ මගේ කය, මේ මගේ මනස කියන දැඩි විශ්වාසයකින් ඔබ ඉන්නවා. ඔබ දෙන හැමදාම ඒව එහෙමම තියෙනවා කියලා. මේ නිසාම ඔබ අනිත්‍යව තේරුම් ගන්න. හැබැයි තමන් සතු දේවල් නැති විදිහ ඔබට බොහොම දුකපත් වෙනවා. ඒ නිසා කාටවත් නොපෙනී ඉන්න කාලවලුත් ඔබට තියෙනවා. ඉදිරියට යන්න කැමති නැහැ. එහෙනම් ඔබ පළමුව හිතේ තියාගන්න ඕනේ කර්මය ඔබට කියන්නේ දැන් කර්මය කියන්නේ ඔබ සදාකාලිකයි. ඔබ වෙනස් වෙන්නේ නැහැ. ලැබු දේවල් එහෙමයි කියලා. නමුත් කර්මය අපිට පරාජය කරන්න පුළුවන් වෙන්නේ ධර්මය අවබෝධ කරගත්තොත්. ධර්මයට අනුව මේ ලෝකයේ සියලු දේවල් අනිත්‍යයි. ඒ වගේම ඔබත් මකර ලග්න හිමියනි මේ මමත් අනිත්‍යයි. ඒ නිසාම දුකයි. ඒ නිසා තමාය කියන හැඟීමෙන් ඔබ වැඩ කටයුතු කරන්න එපා. හැමදාම මට දේවල් තිබෙදී. එතකොට තමයි ඔබ දුකටපත් වෙන්නේ. එතකොට තමයි ඔබ ආත්මාර්ථකාමී වෙන්නේ. හැබැයි මකර ලග්න හිමියනි උපත තුල නුවණ සැප වික්‍රමය ඔබට තියෙනවා. ඔබ ක්‍රියාවේ ධෛර්ය සම්පන්න කෙනෙක්. ගුරු දෙගුරුන් පුදන්නේ. ඒත් එක්කම හරීම ධර්මකාමී ලෙස යුක්ති සහගත ලෙස වැඩ කටයුතු කරන්නත් ඔබට හැකියාවක් තියෙනවා. හැබැයි සිය වගකීම් හමුවේ සිය රාජකාරී හමුවේ ගිය සිය නායකත්වයේ හමුවේ සිය වෘත්තිය සිය රැකියාව හමුවේ බලය ප්‍රධානත්වයේ ලබා ගැනීමේ ආශාවෙන් ඔබ ක්‍රියා කරන කෙනෙක්. තමාගේ වාසිය පිණිසම ඔබ ක්‍රියාකාරී වෙනවා. අන්න එතනයි මම කියන්නේ ආත්මාර්ථකාමී කියලා. ඒ නිසාම ඔබගේ ජීවිතය තුළ ඔබට විශ්වාස මිත්‍රයෙක් හමු වෙන්නේ නැහැ. මොකද ඔබගේ බලය පතුරවන තැන්වල රාජකාරී වෘත්තිය තැන්වල ඉන්නේ ඔබ වගේම ආත්මාර්ථකාමී තමුන්ගේ වාසිය පිණිසම වැඩ කටයුතු කරන අය. ඔබට හමුවන්නේ ආශ්‍රය කරන්න පහත් අදහස් තියෙන ආත්මාර්ථකාමී මිනිසුන්.
ඔවුන් ආශ්‍රයෙන් ඔබද නරක වෙනවා. ඔබද ඔවුන්ගේ ගතිගුණ ඔබට ආරෝපණය කරගන්නවා. මේක තමයි හරි කියලා හිතනවා. මෙලොව දියුණු වෙනුවෙන් දිවාරෑ වේසෙනවා. හොඳින් හෝ නරකින් කෙසේ හෝ මුදල් හරියම්ම කරගන්න ඔබ සමත් වෙනවා. ඔබ මෙසේ කාර්ය බහුල වීම ඔබගේ විවාහ ජීවිතය තුළ තම බිරිඳ සුවහමයා සමග සැහැල්ලුවෙන් කතා කරන්නට ගමන් බිමන් යාමට තියෙන ඉඩකඩ ඔබ විසින්ම අඩු කරගන්නවා. එවිට ඔබගේ විවාහ ජීවිතය අවාසනාන්ත වීමට ඉඩ තියෙනවා. ඒ අයි ඔබගේ වෘත්තියට රාජකාරියට සල්ලි හම්බ කිරීමේ ප්‍රමුඛත්වයට ඔබගේ මානසික පැවැත්ම ඉඩ සලස්සන නිසා. ඒත් එක්කම ඔබ හිතන්නේ ප්‍රධානියෙක්. මම තමයි ලොක්කා. බිරිඳත් මම කියන විදිහටයි ඉන්න ඕනේ. දැන් මේ ඔක්කොම සලකලා බලද්දී ඔබ විවාහ ජීවිතය තුළ අවසනාවන්ත වෙන්න හේතු තමයි ඒක. එහෙම නොවෙන්න නම් ඔබ ඔබගේ විවාහ ජීවිතය තුළ සේවකයා වෙන්න ඕන. බිරිඳට ප්‍රධානත්වය දෙන්න ඕන. ස්වාමියාට ප්‍රධානත්වය දෙන්න ඕනේ. මොකද ඔබ කාර්ය බහුලයිනේ. අඩු ගානේ මාසෙට එක දවසක් දවස් දෙකක්වත් තම දරුවන් බිරිඳ සමග කාලය ගත කරන්න, නිවාඩුවක් ගත කරන්න ඔබ සැලසුම් කරන්න ඕනේ. මෙහෙම තමයි ඔබ මේ සමබරතාවය රැක ගන්න ඕනේ. සිය වෘත්තිය තුළ රාජකාරිය වගකීම නායකත්වය තුළ අනුන්ට බලය යනවට ඔබ කැමති නෑ. ඒ බලය ඔබ වෙත දුරා ගැනීමට ඔබ මාන බලනවා. තව කෙනෙක් තමාට වැඩි උසස් මට්ටමින් ඉන්න එක ඔබට ටිකක් දරා ගන්න අමාරු වෙන අවස්ථාවල් තියෙනවා. ඒ එක්කම ඔබගේ පැවැත්ම අනුන්ගේ දේපල කඩා වඩා ගැනීමට ඔබ මාන බැලීමට ඔබ සූදානම් කරනවා. ඒ නිතාම ජීවිතය තුළ චිත්ත වේදනාංග පෙළෙන රෝගවලට ගොදුරු වීමට ඉඩ තියෙනවා. හිතේ නොසන්සුන්කම ඇති වෙන්න පුළුවන්. මේ නිසා කර්මය ඔබට හොඳ රැකියා ලබා දෙනවා. උසස් තත්ත්වයේ රැකියා ලබා දෙනවා. ඔබගේ තත්ත්වයට අනුව ඔබගේ ඉගෙනීමට අනුව උසස් රැකියා ලබා දෙනවා. හැබැයි ඔබ එසේ උසස් තත්ත්ව ලබා දීලා ඒවා මගදී විනාශ කරලා දානවා. තවත් විටක මකර ලග්නෙමි ඔබ බොහෝ වස්තු වහා බලය ලබා දී කර්මය ඔබට බොහෝ වස්තුව ලබා දී පසුව නැත්තරම නැති කරලා දානවා. නැත්තම් රැකරක්ෂා අවුල් කරනවා, වෙනස් කරනවා. ඔබ හා වෘත්තීය ප්‍රධානියා වෘත්තීය අයිතිකරු අතර ආයතන අයිතිකරු අතර වාද විවේද ඇති කරනවා. ඒ නිසා ඔබ දැනගත යුතු දෙයක් තියෙනවා. ඔබ කිසියම් ආයතනයක රැකියාව කරද්දී ඔබට කර්ම යනවා හම්බ වෙන්නේ තමාගේ වාසිය පිණිසම තමාගේ ලාභය පිණිසම වැඩ කටයුතු කරන වෘත්තීය ප්‍රධානීන්, වෘත්තීය සංඝීන් හා අයිතිකරුවන්. එතකොට ඔබට තියෙන්නේ ඔබ දක්ෂ වෙලා ඒ ලාභය ඔවුන්ට පෙන්වා දීම පමණයි. ඒ ලාභය පෙන්වා දුන් පසු ඔබ ඔවුන් සමග ගැටලු වලට භාජනය වෙන්නේ නැහැ. හොඳින් වුණ නරකින් මගේ ටාගට් එකට එන්න ඕනවා කියන කතාව තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒත් එක්කම ඔබ අවබෝධ කරගන්න ඕන ඔබත් එක්ක නිතරම ගැවසෙන්නේ. ඔබගෙන් හෝ වාසි ලබාගෙන ඔවුන්ගේ දියුණුව ඇති කරගන්න, තව කෙනෙකුට හානියක් කළා තමුන්ගේ බඩ වීත රැකගන්න මුදල් හරියම්ම කරන මිනිස්සු. ඒකනේ කර්මය විසින් මකර ලග්න හිමියන්ට මිත්‍රයෝ දෙන්නේ නැත්තේ. මිත්‍රයෝ ආවොත් තමාගේ ජීවිතය කඩාවැටෙන මිත්‍රයෝ තමයි වටපිටාව ඇති වෙන්නේ. එතකොට මකර ලග්න හිමියට ධර්ම අවබෝධයක් නොතිබුණොත් කවුද නිවැරදි කල්යාණ මිත්‍රයා? පසමුතුණු මිත්‍රයා, එහෙම නැත්නම් සත්පුරුෂ මිත්‍රයා, අසත්පුරුෂ මිත්‍රයා කියලා හඳුනා ගන්න බැරි වෙනවා. ඒ හඳුනා ගැනීමට නම් ඔබට ධර්ම අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ධර්මයේ තුල ඉන්නේ කියන්නේ මේ දේ හරි, මේ දේ වැරදි. මේ දේ පිනක්, මේ දේ පවක්. මේ දේ කුසලයක්, මේ දේ අකුසලයක් කියලා පෙන්වන්නේ ධර්මය තුල. ඒ නිසා ඔබ හිතට ගන්න ඕන මොන ආගමක වුණත් නරක වැඩ කරන්න කියලා පෙන්වන්නේ නැහැ. නිසා ඔබගේ ධර්මය ඔබ හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. බෞද්ධයෙක් නම් බුදුරජාන් වහන්සේ කවුද? ඒ බුදුරජාන් වහන්සේ කවුද කියලා දැනගන්නේ බුදුගුණ අර්ථයත් එක්ක සිහි කිරීමෙන්. බුදුන් වදාළ ධර්මය මොකද්ද? ඒ බුදුන් වදාළ ධර්මය ඔබ දැනගන්නේ සී සංඝරත් සී සද්ධර්ම ගුණ
කටපාඩම් කරගෙන මෙනෙහි කිරීමෙන් ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශාවක සී සංඝරත්නයේ ගුණ කටපාඩම් කරගන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඒතර තමයි මේ අවබෝධය ඔබට එන්නේ. ඒ තුල තමයි ඔබ ධර්මයේ ගවේෂණය කරද්දී හරි වැරද්ද ඔබ තේරුම් ගන්න. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ගුණය මොකක්ද? විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය. මොකක්ද එකෙන් කියන්නේ? අසීමිත ප්‍රඥාවෙන් යුක්ත වුණා. ඒ මොකද්ද? හොඳ නරක වෙන් කරලා හඳුනා ගැනීමේ නුවණ තිබ්බා, නරක අතහැරලා හොඳත් එක්ක ගමන් කළා. කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනා ගැනීමේ නුවණ තිබ්බා, අකුසලයේ අතහැරලා කුසලයට එක්ක ගමන් කළා. අනිත් එක විශිෂ්ට ඥානය. දසබල බුද්ධ ඥානයේ විසරද බුද්ධ ඥාන හතර මුල් කොටගෙන 84000ක ධර්මස්කන්ධයක් දේශනා කළා. ඒත් එක්කම ශෝක සත්‍ය සතර දුකේ මුදවා ගැනීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව අවබෝධ කරගත්තා. ඒ තුලින් අපි පටිච්ච සමුප්පාදයට එන්නේ. හේතුව ඵලය ගැන විග්‍රහ කරන්නේ. ඒ නිසා අවිද්‍යාව දුරු කළා, විද්‍යාව පූර්ණ කළා. දැන් මේ ටික මේ වගේ දේවල් ඔබ දැනගන්න ඕනේ. එහෙම ඔබ දන්නේ නැති වුණොත් මකර ලග්න හිමියනේ කර්මය ඔබ විධාන තැන් වලටපත් කරයි. හොඳ රැකියාව දෙයි. ව්‍යාපාරත්වයෙන් උසස් සත් වලට ගෙනෙයි. නමුත් ධර්ම අවබෝධය නැති නිසා ඒ ඔක්කොමගෙන් ඔබ කඩා වැටෙන්න පුළුවන්. ජීවිතයේ මලානික අඳුරු කාලවල වලට ඔබගේ රැකියාව සම්බන්ධයෙන්, ඔබගේ වෙළඳ ව්‍යාපාර සම්බන්ධයෙන්, ඔබගේ නායකත්ව සම්බන්ධයෙන් ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ මුහුණ දෙන්න සිදු වෙනක ඔබට වළක්වා ගන්න පුළුවන්. හොඳ ධර්ම අවබෝධකින් යුතුව ඔබගේ ගමන් මාර්ගය තුළ ඔබ ගමන් කරගත්තොත්. මොකද කර්මයට චැලෙන්ජ් කරන්න පුළුවන් ධර්මයට විතරයි. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්නෙමේනි ඔබගේ දෙවෙනි පියවර. ඔබගේ දෙවෙනි පියවර. මට තව දෙයක් කියන්න ඕනේ. පළවෙනි පියවර තුල ඔබ හිතන්නකෝ ඔබ ආත්මාර්ථකාමී ගතිය වැඩි වෙන්න මැදි වයසෙන් පස්සේ ඔබගේ ධනිස්ස ආශ්‍රිතව වේදනාවක් නැති වෙන්න පුළුවන්. හේතුව ඔබගේ ආත්මාර්ථකාමීත්වය තුල ඒ දේවල් නොලැබෙන විට ඔබට හිතෙනවා ඔබ අවාසනාවන්තයි කියලා. ඒ අවාසනාවන්ත කියන සිතුවිලි එද්දිම ධනිස්ස ආශ්‍රිත වෙන ස්නායු දුර්වල වෙනවා. එහෙනම් ඔබගේ ජීවිතයේ පළවෙනි පියවර කර්මය කියන්නේ ධර්ම අවබෝධය තුලින් පරාර්ථකාමී වෙන්න. ඒ වචනේ විතරයි ඔබට දෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ දෙවෙනි පියවර මකර ලග්න හිමියනි. අපි කියනවනේ ඕනම වැඩකට යද්දී දකුණු කකුල ඉස්සරහට තියලා යන්න කියලා. ඔබගේ දෙවෙනි පියවර අති සාර්ථක පියවරක්. ඔබගේ ප්‍රධානත්වය තුල ඔබගේ පළවෙනි පියවර සමාජීය සේවයක් කිරීම. තමා ඒනුවේ මොනක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිතුරන්ට වැඩිමහල් සහෝදර සහෝදරයන්ට අසන්නයි දුප්පත් අයට සේවයක් කිරීමේ පරමාර්ථය ඔබට තියෙන්නේ. ඔබ එකට දක්ෂයි. ඔබට පුළුවන් ඔබගේ විවාහ ජීවිතය තුළ ඔබගේ දවල් ආහාරය ගද්දී බිරිඳගේ බත් පිගානේ බත් අඩු නම්, එළවලු පිණි අඩු නම් පැහැදිලිව මේ මකර ලග්න හිමියා ඔහුගේ කැම්පේ ගාන දෙනවා. නැත්තම් ඔහුගේ කැම්පේ මානෙන් භාගයක් ඒ බිරිඳට දානවා. ඒ වගේ සමාජශීලී ගතිගුණ තියෙන කෙනෙක්. මිත්‍ර සීලත්වයේ බොහොම අකේ කරන පුද්ගලයෙක්. මේ මකර ලග්න හිමියා. ඒක ගොඩක් එන්නේ ඔබගේ වචනේ තුලින්. දැන් අපි බලමු. මකර ලග්න හිමි ඔබට සමාජය තුල කර්මය විසින් දී ඇති වගකීම් සමාජයේ ඉදිරියේ ඔබට ඇති தත්ත්වය මොකක්ද කියලා දැන් හොයලා බලමු. මේ දෙවෙනි පියවර. කර්මය විසින් ඔබට දෙන. ඔබට සතුටින් වාසය කරන සැබෑ වචන කියන ජීවිතයක් තමයි සමාජය තුල ඉන්නේ. ඔබ සමාජය තුල බොරු කියන්න කැමති නැහැ. ඒක අවුනොත් මට අවමානයක් විඳින්න සිද්ධ වෙනවා. ඒ බය ඔබට තියෙනවා. සමාජයේ ඉස්සලා අගෞරවයටපත් වෙන්න කැමති නැහැ. හරි ඩීසන්ට් විදියට, ප්‍රසන්න විදියට, හික්මීමෙන් විදියට තමයි ඔබ සමාජය තුල කටයුතු කරන්නේ. මකර ලග්න හිමි ඔබට සමාජය තුල මිත්‍රයන් අඩුයි. හේතුව ඔබට එක වරදක් වුණ ගමන් ඒ මිත්‍රයා වෙපා වෙන නිසා.
නැත්තම් මිතුරෝ ඉන්නවා. මිතුරන්ගෙන් රැවටෙන්න සලස්සනවා. මිතුරන්ගෙන් පාඩු විඳින්න සලස්සනවා. ඔබගේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් ඔබට ලැබීම් නැති කරනවා. ඔවුන් ඔබගෙන් ගන්නවා මිසක් ඔබට දෙන්නේ නැහැ. හැබැයි ඒ නිසා අද මේක ඇහුව කියලා උන් ආශ්‍රය කරන්න යන එකෙන් නවත්තන්න එපා. වැඩිමහල් සහෝදර සහෝදරයන්ට පුළුවන් තරම් උදව් උපකාර කරන්න. ඔබගේ මිතුරන්ටත් උදව් උපකාර කරන්න. මිතුරන්ටත් උදව් උපකාර කරන්න. හැබැයි රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්න එපා. ආපසු ලැබීමක් බලාපොරොත්තු වෙන්න එපා. ස්තුති කියන වචනවත් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ උදව්වක් කරපු කෙනෙක් අහක බලාගෙන ගියොත් ඔබ ඒ ගැන දුක් වෙන්න එපා. දුක් වුණොත් ඔබ අසාර්ථකයි. දුන්න අතහැරියා. මකර ලග්නෙමියගේ ජීවිතේ ඔබට තේරෙයි මම පියවරෙන් පියවර කියලා යද්දී මේ අත්හැරීම ඔබගේ ජීවිතය ඔබ කොච්චර රමණීය තැනකට වින්දනීය ස්ථානයකට ගෙනියනවද කියලා. ඒ වගේම ඔබට කර්ම විසින් ආදායම් ලබන්නට අවස්ථාව දෙන්නේ අමාරුවෙන්. දුෂ්කරයි. ඒ වගේම සමාජීය වගකීම් දැරීමේදී පාලන කටයුතු වලදී ඔබ කම්මැලිකමින් නිකරුණේ කාලය ගත කරන්නෙක් නෙවෙයි. මොන හරි වැඩක් කරන්න ඕන ඔබට. වැඩක් නැත්නම් අඩු ගන්න හිතනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ මන්ද ඒ ලෞකික ආශාන් ඔබ තුල බලවත් වන නිසා ප්‍රමාණිකූලයේ පාලනයේ ඔබ දක්ෂෙක් වෙනවා. ඒ නිසාමනේ මකර ලග්න හිමියන්ට විශාල ව්‍යාපාරවල මූලිකත්වය ප්‍රධාන තැන් ලැබෙන්නේ. ඒ දක්ෂකම නිසා. මකර ලග්න හිමියන්ට ඕනම වැඩ වර්ජනයක් නොසන්සුන්කමක් සේවක අතුප්තියක් සමනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔවුන් පාලනය කරගන්න පුළුවන්. හිතලා බලන්න මකර ලග්න හිමියනි මම කියන දේ ඇත්තද කියලා. ඒ නිසා ඔබට හොඳින් දැරිය හැකි පාලන ශක්තියක් තියෙනවා. කර්මය ඔබට පාර සකස් කරලා දෙන්නේ සමාජයට හිතවත් වෙන්න. සමාජයට සේවය කරන්න. අසරණ අයට උපකාර කරන්න. දැන් ඔබ කොච්චර ලෝභ වුණත් සමාජය තුල අසරණ කෙනෙක් දැක්කොත් ඔබ පොකට් එකෙන් වීදම් කරනවා. ඒ අසරණ කෙනාව තෘප්තියට පත් කරන තුරු ඔබට සැනසීමක් නැහැ. සමහදවත තුල. බලන්න මං කියන දේ ඇත්තද කියලා. එතකොට ඔබ සමාජය තුල මිතුරන් හමුවේ අසරණ අය හමුවේ හරි ඥානවන්ත සියුම් ඥානවන්ත අනුකම්පා සහගත කෙනෙක්. අනුන්ගේ කරදර සංසිඳවන්න ගොස් තමාම කරදර විඳින කෙනෙක්. සමාජයේ කටයුතුවලදී ඔබට මිත්‍රයෝ નિરાයාසයෙන් ලැබෙනවා. හැබැයි කර්මය ඔබට අවබෝධ කරලා දෙනවා ඔබ තමයි ඔබගේ විශ්වාසවන්ත මිත්‍රයා. ඒ කියන්නේ මකර ලග්නෙමිනේ මොකක් හරි කරන්න ඉස්සෙල්ලා ඔබ ඔබගෙන්මයි අහන්න ඕනේ. මේ දේ මං කරනවද මේ හරිද වැරදිද කියලා. මොකද ඔබගේ නියම විශ්වාසවන්ත මිත්‍රයා ඉන්නේ ඔබ තුලමයි. ඔබ අභ්‍යන්තරයේ ඉන්නේ. ඒ වගේම සමාජය තුල ඔබට උසස් තත්ත්වයක් ලබා දෙනවා. උගත්කමින් බුද්ධිමත්කමින් සමාජීය කටයුතුවලදී මිත්‍රත්වයක් තුල ඔබ ඥානය පිරිසිදු තබා ගන්න කෙනෙක්. වැරදි වැඩ කරන්න ඔබ උත්සාහ කරන්නේ නැහැ. සමිති සමාගම් ආදී වැඩට හා මාජන අනුකම්පා මිනිස කරන වැඩවලට ඔබ බොහෝම හිතවත් වෙනවා මකර ලග්නෙමියනි. සමාජය තුල ඇති කරගන්නා ප්‍රේමයන්, ආදරයන්, ඒ මිතුරුකම්, මිතුරුකම්, සබඳතා පිරිසිදු භාවයෙන් පවත්වාගෙන යන්න තමයි ඔබ කැමති වෙන්නේ. සමාජීය මිත්‍රශීලීත්වයෙන් යුතු ඊතා සොමිහිරි වාක්මාලාවක් මේ මකර ලග්නෙමියන්ට තියෙනවා. කියන්නේ කෙනෙක් වශී කරගන්න පුළුවන්, ආකර්ෂණය කරගන්න පුළුවන්, හිතවත් කරගන්න පුළුවන් කතා ශක්තියක් කර්මය විසින් මකර ලග්නෙමියන්ට දෙනවා. උදාහරණයක් මම කියන්නේ මකර ලග්නෙමියනි. ඔබ තේ එකක් බිබී ඉද්දී ඔබගේ එහා පැත්තේ ඉන්න කෙනාට බොන්න මොකුත් නැත්තම් අඩු ඔබගේ හිතට හිතෙන්න ඕනේ මට එයාට තේ එකක් මම අරන් දෙන්න ඕනේ. එහෙ නැත්නම් මම මේකෙන් භාගයක් දෙන්න ඕනේ. එහෙම හිතන කෙනෙක් ඔබ අහලා බලන්න ඔබගේ මිත්‍රත්වයේ එච්චරම උතුම්. මිත්‍රෙක්ගේ දුකක් ඇහුණු විගස ඔබගේ ආර්දනාව තිබුණොත් ඔබ උපකාර නොකර ඉන්නේ නැහැ. ඔබගේ කතාවේ ඇති ආකර්ෂණීයතාවය හේතු කොටගෙන සමාජය තුල අසරණ අය තුල
ඔබ ඉතා පිරිසිදු සුද්ධවන්තෙක් ලෙස තමයි කවුරුත් හිතන්නේ. සමාජයට ඔබ කරන සේවාව නිසාම ඔබ සමාජය විසින් ඇගයීමකට පත් කරනවා, ලක් කරනවා. කවදා හරි ජීවිතයක තුල මේ මකර ලග්නයේ මෙයා මැරුණත් ඔහු ගැන නැවත මිනිසුන් ඥාතින් කතා කරන්නේ ඔබගේ හොඳ ගුණාංගයක් අනිවාර්යයෙන්ම තියෙන නිසාමයි මකර ලග්න හිමියනි. එහෙමනම් ඔබගේ ජීවිතය තුළ මකර ලග්න හිමියා බොහෝම කලාතුරකින් තමයි මිත්‍ර දෝහී වැඩ කරන්නේ. බුදුන් වදාළ ධර්මය තුළ මෙත්තානංසන සූත්‍රයේ තියෙනවා. කියන්නේ මෙත්තාව උපද්දවා ගන්නවා. මෙත්තාව කියලා කියන්නේ අනිත්‍යයට තමාගේ ආදරය ලෙන්ගතුකම පැතිරවීම. තවත් කෙනෙකුගේ දියුණුවේදී සතුටටපත් වීම. තවත් හරියන්න ඕන කියලා හිතීම. ඒ මිත්‍ර ද්‍රෝහී කටයුතු වලට සහභාගී වෙන්නේ නැති කෙනාට ආගිය තැන සැප ලැබෙනවා. ආගිය තැන පිළිගැනීමට ලක් වෙනවා. අන්න එවන් කෙනෙක් තමයි ඔබ. ඒකනේ ගොඩක් මකර ලග්න හිමියන්ට කියන්නේ දේශපාලනය තුළ ගමන් කරන්න කියලා. මොකද ඔබට අනුන්ගේ හිත් දිනා ගන්න හරිම ලේසියි. හැබැයි දැන් මම මේ කියන්නේ ඔබගේ තුන්වෙනි පියවර ගැන. මේ තුන්වෙනි පියවරේදී ඕනම වැඩ කටයුත්තක් කරද්දී ඔබ බලන්න. දැන් ඔබ සමාජය තුළ සමාජගත වෙද්දී මිතුරු ආශ්‍රයේදී ඔබට හමු වෙන අය අතර සත්පුරුෂයොත් ඉන්නවා අසත්පුරුෂයොත් ඉන්නවා. හැබැයි ඔබ අසත්පුරුෂ ආශ්‍රයයට වැටුනොත් ඔබ ඔබගේ පංචශීලය කඩා ගන්නවා. ඔබ නැති නඩු දා ගන්නවා. අස්ථාන චෝදනාවලට දා ගන්නවා. අපිටන්නක ඔබ සමාජය තුළ ව්‍යාපාරයක් කළා කියලා. ඔබට හම්බෙන්නේ වැරදි පාර්ට්නර් කෙනෙක්, වැරදි හවුල්කරුවෙක්. ඒ හවුල්කරුවා නිසා ඔබට හවුල්කාරී නිසා නීති කරදර වලට ගොනු වෙන්න පුළුවන් ස්ථානයක් තමයි තුන්වෙනි ස්ථානය. ඒකයි මම කිව්වේ ධර්ම අවබෝධය මේ මකර ලග්න හිමියන්ට තිබුණොත් මේ මකර ලග්න හිමියන් තරම් වාසනාවන්ත ලග්න හිමියෙක් මේ ලෝකෙම නැහැ. හැබැයි ධර්ම අවබෝධය පොඩි කාලේ ඉඳන්ම තියෙන්න ඕන. දැන් වැරදිලා තියෙනවා මේ දැන් ඉඳන් පටන් ගන්න ඕනේ. එතකොට ඔබට දුකට කනස්සලටපත් වෙන්න හේතුව තියෙන්නේ කොහෙන්ද? සමාජය තුලින්. වැරදි මිත්‍ර ආශ්‍රයයන් නිසා. මොකද මකර ලග්න හිමියා ආසයි තමන්ව මුරුන් ගත්තේ තියෙනට. නිතරම තමා කරන කෙන වැඩ කටයුතු ප්‍රශංසා කරලා කවුරු හරි කතා කරනවා නම් කෝල් දෙනවා නම් ඊට වැඩි දෙයක් නෑ මකර ලග්න හිමියන්ට. අන්න එතනම තමයි තියෙන දුර්වලකම. ඒකනේ මං කිව්වේ කෙනෙකුට උදව්වක් කරපුවාම රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඔබ රිටර්න් එකක් බලාපොරොත්තු වුන් ත්‍රාගයට මොහොයට දෙවේසයට ගොදුරු වෙනවා. ඒ තුලින් ඔබ පව් කරගන්නවා. දැන් තුන්වෙනි පියවරත් ඒ වගේ අවස්ථාවක්. හොඳට බලාගන්න. මොකද්ද මම මේ කියන්නේ කියලා. ඔබගේ කම්මැලිකම අලසකම අසත්පුරුෂ මිශ්‍ර ආශ්‍රය තුල ඔබ සදාකල්ලි සතුරන්ගෙන් පීඩා ලබන්නේ බවට පත් වෙනවා. එකක් කම්මැලිකම. ඒ කියන්නේ වැඩ කල් දැමීම, පස්සේ කිරීම, අතපසු කිරීම. බොහෝ වෙලා නිදියන කෙනෙක් වීම. දැන් බුදුන් වදාළ ධර්මයේ තුල කියනවනේ ඉර පායන් ඉස්සලා ඉර පොළොවට වැටෙන ඉස්සලා නැගිටින්න කියලා. ඔබ ඊටත් වැඩි නිදා ගන්න කෙනෙක් වුණොත් ඒක තමයි අලසකම කියන්නේ. කම්මැලිකම කියන්නේ තමාගේ දෛනික වැඩ කටයුතු කල් දාන එක, අතපසු කරන එක. එහෙම කල් දාපුව අතපසු කරපුවා මොකද සිද්ධ වෙන්නේ? ඔබට පෙර සූදානමක් නැහැනේ. අන්තිම මොහොතේ වැඩේ පටන් ගන්නෙ. අසාර්ථක වෙනවා. කිසි කලක සැපක් ලබන්න බැරි වෙනවා. ඒ කොහොමද? දුක කනසල්ල අසත්පුරුෂ මිත්‍ර ආශ්‍රය තුල. ඔබේ දක්ෂකමින් ගුණයෙන් ඔබට සාර්ථක වෙන්න බැරි වෙන්නේ වැරදි පුද්ගල ආශ්‍රයන් වඩ කල් දැමීම හා අතපසු කිරීම. හැම දෙයක්ම වෙන්නේ ඊටා ප්‍රීතියෙන් බලාපොරොත්තු ඇතුව වුණත්. දැන් මොකද මේ බලාපොරොත්තුව ප්‍රීතිය ගැන කතා කරන්නේ? සමාජය තුල ඔබ ලබන ගෞරවය. ඔබගේ දියුණුපූර්වයේ සාර්ථකත්වයේ මුල් කොටගෙන ඔබ ඊළඟට රිලැක්ස් එකක් බලාපොරොත්තු වෙනවා. ඔබ ඔබගේ වැඩ කටයුතු අධීක්ෂණය කරන්නේ නැහැ. තව කෙනෙකුට බාර දෙන්න පුළුවන්. ඒ බාර දෙන කෙනා හරි කෙනෙක් නෙමෙයි. එතකොට මකර ලග්න හිමියන්ට ජීවිතය තුල රිලැක්ස් නැහැ. විවේකී නැහැ. ඒ රිලැක්ස් එක විවේක ඔබ
මතුවෙන හැම මොහොතකම හිතන්න ඔබ ඔබගේ ශරීරය කම්මැලි කර ගැනීමක්, අලස කර ගැනීමක්. නැත්තම් ඕන නැති ගමන් යන්න. අයාලේ යන ගමන් යන්න තමයි ඔබ එහෙම හිතන්නේ. එතකොට හැම දෙයක්ම ඊටා ප්‍රීතියෙන් බලාපොරොත්තුව ඇතුව පටන් ගත්තත් අවසානයේ බලාපොරොත්තු සුන් වී දුකින්ම කෙලවර වෙන්න පටන් ගත්තාම ඔබට දැනෙනවා තමාම තමාගේ සතුරා ලෙස. පසුව මෙහෙමත් හිතෙන්න පුළුවන්. මේ සියල්ල වර්ධින්නේ මගේම වර්ධින් කියලා ඔබ ඔබට බැන ගන්නවා. මිල මුදල් වැඩවලින් පාඩු වෙනවා. මිතුරන්ගෙන් රැවටෙනවා. තමන් විසින් ඇති කරගත් ඒ දුක තමාට තදින් දැනෙනවා. ඒ ඔබ දුක ඒ දුක මකර ලග්නයෙන්නේ ඔබට දැනෙන්නේ එක්ක ඔබගේ අලසකම, එක්ක කම්මැලිකම, වැඩකල් දැමීම, නැත්තම් අසත්පුරුෂයෙක් ආශ්‍රය කිරීම. මේ අලසකම පුරුෂ ආශ්‍රය විවාහයද අවාසනාවන්ත කරනවා. ඇයි ඔබ නැති මංගස්ථාන වෙනවා? වේදන් කරන්නේ පවුලට නෙමෙයි අනුන්ට. ඒ නිසා බිරිඳ දැන් මේ ඔබ අයාලේ ගියහම පංචශීලයේ කැඩීම හේතු කොටගෙන කර්ම විසින් ඔබ දුකට පත් කරන විදිහ මම මේ කියන්නේ. එක්කෝ හොඳට ඉන්න දරුවන් නැති වෙනවා. එහෙම නැත්නම් බිරිඳ වාසනීප කරනවා. මේ දෙකම ඔබට දරා ගන්න බෑ. කර්මයට අනුව. ඒ නිසා ඔබගේ හිත අවුල් වෙනවා. ඒ තුල රැකිය අහිමි වෙනවා. ඔබට තිබුණු පිළිගැනීම නායකත්වය අහිමි වෙනවා. අලසකම අසත්පුරුෂ මිත්‍ර ආශ්‍රය තුල ඔබ ලාමක ලෙස කල්පනා කරන්නකෝ බවට පත් වෙනවා පොඩි එකෙක් වගේ. දුෂ්ට අදහස් ඇති වෙනවා. අනුසතු දේ තමන් කර ගැනීමට හිතනවා. මට මේක ලැබුණොත් මට මෙහෙම කරන්න පුළුවන් නේ. වෛර බඳිනවා. දැන් මේ දුක කනස්සල්ල නැති බැරිකම මැද්දේ මිසදුටු වෙනවා. අන්න එක තමයි බැරෑරුම්ම දෙය. බෞද්ධෙක් නම් බෞද්ධ පිළිවෙත් වලින් බැහැරව වෙනත් අමනුෂ්‍ය බලවේග පස්සේ දුවන්න පටන් ගන්නවා. ඒ ඉක්මනින් ගොඩෙන්න එපා. එතන මිසදුටු වීම බුදුන් වදාළ ධර්මය තුල ලොකු පාප කර්මයක්. අර ඒ වගේ අයනේ ගිහිල්ලා ඉපදෙන්නේ සක්වල දෙකක් අතර බොහොම කළු කුහරයක් තියෙනවානේ. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩාර්ක් පිච්. ඒ කියන්නේ අඳුර කෑලි වල කපලා ගන්න පුළුවන් කිරිබත් වගේ. එච්චර කළුයි. ඒක ලොකු ගල් පර්වතයක්. ගල් පර්වතේ ලොකු ශරීරය ඇතුව එල්ලිලා ඉන්නේ. පේන්නේ නැහැ මොකුත්. සීතල. මිසදුටු වීමේ ප්‍රතිඵලය. ඊටසේ බොරු කියනවා. කේලම් කියනවා. හිස් වචන කියවෙනවා. අනුන්ගේ දේ සොරකම් කරන්න බලනවා. ඔබගේ බාල වැඩ නිසා ඔබ මෙන්න මේ ආකාරයට දුකටපත් වෙනවා. දැන් මේ දුකටපත් වෙන්නේ කොහොමද? ඔබගේ අලසකම, කම්මැලිකම, අසත්පුරුෂ ආශ්‍රය. අසත්පුරුෂ ආශ්‍රය තුල මොකද්ද ඔබට ඇති වෙන්න පුළුවන්? වැරදි කාමසේවන ඇති වෙන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්, කේලම් කියන්න පුළුවන්, හිස් වචන කියන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන්. වැරදි සීල වුත වලට ඔබ ඇබ්බැහි වෙන්න පුළුවන්. ප්‍රාණඝාත අකුසල වලට යොමු වෙන්න පුළුවන්. දසත් පුරුෂයන් නිසා ඇති වෙන දේවල් මම මේ කිව්වේ. ඒ නිසා ඔබ මේ ආකාරයට ඔබ දුකටපත් වෙනවා. ඔබට සමාජයේ විසින් ඔබගේ මේ පවුලේ අය හිතවතුන් අසත් පුරුෂයා කියලා ඔබට බැන වදිනකොට ඔබට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම දෙතිස් වදේට පමුණුන අය දැක්කහම ඒ මොකද්ද? දැන්ට අපේ තියෙන වර්තමානය අනුව නඩු හබ වලින් හිරගෙවල් වලට දාන අය දැක්කහම ඔබ දුකටපත් වෙනවා, බියටපත් වෙනවා. ඔබ මොහයටපත් වෙනවා මේ ආකාරයෙන්. අනුන්ගේ දේ අහනවා, අනුන්ගේ දේ කියවෙනවා. තමාගේ දෙයක් නෙමෙයි මේ අහන්නේ. තමාට ඕන දේ නෙමෙයි. තමාට ඕන ඉන්නේ මේ කියන්නේ.
අනුන්ගේ දෙයක් අහනවා, අනුන්ගේ දෙයක් කියෝ යනවා. කියන කාරණේ වැරදි ලෙස හිතනවා. ඒ ඔබගේ අලසකම, කම්මැලිකම, අසත්පුරුෂ ආශ්‍රය නිසා. කර්මය ඔබට පෙන්වා දෙන්නේ මකර ලග්න හිමියනි ඔබගේ අලසකම, අසත්පුරුෂ මිත්‍ර ආශ්‍රය, දෛනික වැඩ අතපසු කිරීම, කල් දැමීම ඔබ ජීවිතය තුළ අවාසනාවන්ත කරනවා. නිකමෙක් කරනවා. ධනහීනෙක් බවට පත් කරනවා. ඊළඟට මිත්‍යා ලබ්ධිකෙක් කරනවා. මිත්‍යා දෘෂ්ටිකෙක් කරනවා. මොහයට පත් කරනවා. නීති ගැටලුවට ගොදුරු කරනවා. යටිපතුල වලලු කර දුර්වල කරනවා. මකර ලග්නමියන්ට ඇතිවන රෝග තත්ත්වයක් යටිපතුල වලලු කර ශක්තිමත් නොවීම. දැන් මේ හැම දෙයක්ම වෙන්නේ මකර ලග්නමියනි ඔබගේ කම්මැලිකම, අසරණකම, අසත්පුරුෂ මිත්‍රාශ්‍රය. ඒ නිසා මකර ලග්න හිමියනි ඔබ ගන්නා උත්සාහයන් අදිස්ථානයන් සාර්ථක වන්නේ ඔබ අලසකමින්, කම්මැලිකමින් මිදී දෛනික වැඩ කටයුතු කල් දාන්නේ නැතුව, අතපසු කරන්නේ නැතුව, අසත්පුරුෂ මිත්‍ර ආශ්‍රයෙන් මිදී සත්පුරුෂ මිත්‍ර ආශ්‍රයෙන් සරණ ගියොත් පමණයි. කවුද මකර ලග්න හිමියනි ඔබගේ සත්පුරුෂයා? ඔබ බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේ. සත්පුරුෂයා වාසය කරන්න ඕනේ කොහොමද? ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසලෙන සිතකින් තුව දිව්‍ය හිමියෙන් අදහන කෙනෙක් බවට පත් වෙන්න ඕන. දෙවනුව බුදුන් වදාළ ධර්මය නොසලෙන සිතකින් යුතුව මහා සද්ධාවෙන් යුතුව නිතර මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට සසර දුකෙන් මිදුණු මේ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝ රත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහ මොග්ගල මහ රහතන් වහන්සේ, මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවැත්වෙන ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝ රත්නය ගැන නොසලන සිතකින් යුතුව දිව්‍ය හිමියෙන් ඔවුන් අනුගමනය කරන්න ඕන. ඔවුන් ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදා තුලක ගිහින් සසර දුකෙන් මිදුනේ කොහොමද? මොකක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය? මමත් එකෙන් ගොඩ වෙන්න ඕන. අන්න එහෙම තමයි ඔබ අනුගමනය කරන්න ඕනේ. ඔබ කතෝලිකයෙක් නම් දෙවියන් වහන්සේ ගැන, ජේසුස් වහන්සේගේ ගුණාංග ගැන, මරිය තුමියගේ ගුණාංග ගැන නිතර හිතන්න ඕනේ. මෙහෙම තමයි ඔබ මේ தත්ත්වය ඇති කරගන්න ඕනේ. එතකොට ඔබ සරණ යන්න ඕනේ බෞද්ධයෙක් නම් බුදුරජාණන් වහන්සේ. සී සද්ධර්මයේ සී සංඝ රත්නය. මන්ද මකර ලග්න හිමියනි ධර්ම අවබෝධය තුළමයි ඔබට උද්‍යෝගිකම, කලට වෙලාවට වැඩ කරන්න පුළුවන් ගතිය, සත්පුරුෂ කලන මිත්‍රයන්, අසත්පුරුෂ සත්පුරුෂ කලන මිත්‍රයන් අතරින් සත්පුරුෂ කලන මිත්‍රයන් හඳුනා ගන්නට ලැබෙන්නේ. ධර්ම අවබෝධය තුළින්මයි. වෙන කිසිම ක්‍රමයක් නැහැ. කෙනෙක් මෙයා හොඳයි කිව්වට පිළිගන්න එපා. හරි ලේසි. ඔබගේ මිත්‍රෙක් ඔබට රැයට ඔය දැන් විවාහවකයි. දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියලා හිතන්නකෝ. ආරාධනා කරනවා අපි යන් අද පාටි එකට මං ගානේ බීම. බීම කියන්නේ මත්පැන්. දැන් මේ ඒ යාළුවා නැති කරන්නේ මොන අවස්ථාවද? ඔබට බිරිඳක් දරුවන් එක්ක තියෙන කාලේ. පංචශීල එකක් කඩන්න ඌ ආරාධනා කරනවා මත්පැන්. ඔබ දන්නවද යක්ෂෝ ප්‍රේතයෝ භූතයෝ කියලා අපි නිරයට යන්නේ ඇයි කියලා? මේ පංචශීලයේ කඩන නිසා. ඒතර මත්ද්‍රව්‍ය මත්පැන් භාවිත කරද්දී ඔබ ඔවුන්ගේ යක්ෂයන්ගේ, ප්‍රේතයන්ගේ, අසුරයන්ගේ මිත්‍රයෙක් බවට පත් වෙනවා. ඔවුන් තමයි ඔබට උදව් කරන්නේ. දෙවනුව ඔබ හිතන්නකෝ බිරිඳක් කියලා. ඔන්න යාළුවෝ කට්ටිය කතා කරනවා. අපි දවසක් මහත්තුරු නැතුව, අද මේ ලංකාව වෙන දෙයක් මම මේ කියන්නේ. මහත්තුරු නැතුව අපි දවසක් හොටෙල් එකකට ගිහිල්ලා අපේ පරණ දේවල් කතා කරගෙන ඉඳලා එමු කියලා. අපේ එදා පැරණි සිරිත් විරිත් වල අපේ දෙමව්පිය කියන්නේ කාන්තාවක් ස්වාමී නැතුව කවදාවත් දවසක්වත් ගෙදරින් පිට ඉන්න හොඳ නෑ කියලා. මොකද කතාවක් හැදෙන්න පුළුවන්. දැන් එතකොට ඔබට හිතෙනවද මකර ලග්න හිමියනි ඔබ හොඳ බිරිඳක් විදියට ඔබගේ යාළුවන් ඔබට කතා කරන්න හොඳ දෙයකට කියලා? දැන් මේක තමයි මෝහයටපත් වීම.
ඒක අවබෝධ කරගන්න ඕන අපලා. එතකොට මේ ධර්ම අවබෝධය ඔබට තිබුණාම අර මං කිව්වනේ දුක තුල අවාසනාවන්තකම දැනනවා කියලා. එතකොට ධර්ම අවබෝධය තුල ඔබ මේ වැරදි වැඩ කරන්නේ නැහැ. එතකොට අර ශරීරයේ යටිපතුල වල්ලු කර ශක්තිමත් වෙනවා. ඒ වලින් කරදර ඔබට කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසාම ඔබ ඔබගේ ජීවිතය තුළ මේ තුන්වෙනි පියවර. ඒ තුන්වෙනි පියවර ඔබට හම්බ වෙන්නේ ඔබ ප්‍රධානියෙක්. හිතන්නකෝ මෙහෙම ඔබ ප්‍රධානියෙක් සමාජය තුළ ඇති වෙන උත්සවයකට සහභාගී වෙනවා. ඒ උත්සවයට සහභාගී වෙලා හඳුනා ගන්න නරක විතුරු පිරිසක් නිසා තමයි ඔබ ඒකට ඇතුල් වෙන්නේ. එතකොට ඔබට සත්පුරුෂ මිත්‍රයා අසත්පුරුෂ මිත්‍රයා හඳුනා ගැනීමට අවබෝධය ගන්න ඕන ධර්මය තුලින්. නැත්නම් ඔබ හරි වැරද්ද දකින්නේ නැහැ. නැත්නම් මෙහෙම හිතන ඇත්ත ඉන්න ඕනේ. හිතන්නකෝ මට මේ කෙනෙක් මගෙන් කේන්දර අහන්න ආපු කෙනෙක් කියපු දෙයක් මම මේ කියන්නේ. දැන් මෙයා මගෙන් ඇවිල්ලා කියනවා දැන් මම කියනවා ඔබට දැන් ආයත සම්බන්ධයක් තියෙනවා කේන්දරේ බලලා. ඔව් තියෙනවා. මම ඒක නවත්තන්න. මං ඒක වරදක් නෙමෙයි කරන්නේ. අපි දෙන්නගම කැමැත්තෙන් කරන්නේ. එයාගේ ස්වාමියා නැහැ. මං එයාට ජීවත් වෙන්න උදව් කරනවා. එයාටයි දරුවන්ට. මුදල් දෙනවා හැමදේම දෙනවා. හැබැයි දීලා එයාත් එක්ක එකට සංවාසෙත් ඉන්නවා. ඒතර ගනුදෙනුවක් නෙවෙන්නේ මේ. ඒතර මෙයාගේ පැත්තේ මෙයා වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඉතින් මම මේකේ ආදීනව තීරුම් කරලා දුන්නාම එයා කියනවා හරි සර් මම මේක ලක්ෂ නැවැත්තුවා කියලා හිතන්නකෝ. ඉතින් වෙන මිනිහෙක් ඇවිල්ලා මේක අල්ල ගන්නවා. මං කිව්වා ඉතින් එයා ඒ අකුසලයේ කෙනෙක්ද? ඔයාගෙන යන්න එපා කියලා. දැන් ධර්ම අවබෝධය තිබුණා මේම හිතෙන්නේ නැහනේ. එන රාගේ මොහේ දෙවේශ ඉච්ඡර බලපත්. අපි නිරයට යවන්න. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අපේ මහගෙදර නිරය කියලා. හරි. දැන් අපි යන්නේ හතරවෙනි පියවරට. මේ හතරවෙනි පියවර තුර හොඳට මතක තියාගන්න. ඔබගේ මනස ගැන කතා කරන්නේ. ඔබගේ පෞරුෂත්වය ගැන කතා කරන්නේ. ඔබගේ හිත ගැන කතා කරන්නේ. ඔබ උපන් රටේ ඔබ ඇති කරගන්නා තත්ත්වය ගැන කතා කරන්නේ. ඔබ ඉන්න ගෙදර ඔබට ඇති වෙන තත්ත්වය ගැන කතා කරන්නේ මම. මේ ඔක්කොම හිතේ තියාගෙන තමයි මේක අහන්න ඕනේ. ඔබ දන්නවනේ. ඔබ මනසින් හරි ඉක්මනට සංවේදීන වෙනවා කියලා දුකටපත් වෙනවා කියලා, බයටපත් වෙනවා කියලා, බියටපත් වෙනවා කියලා. ඉංග්‍රීසියෙන් කියන පැනික් වෙනවා කියන හරියට කලබල වෙනවා, කරුණු කාරණා දන්නේ නැතුව. ඒක ඔබට තියෙනවා. මනසින් කඩා වැටෙන්න දරුණු ලෙස ඔබ කඩා වැටෙනවා. ඒ ඔබට අවශ්‍ය කරන ගෞරවය නැති වුනහම ඔබට අනුතරක් කියන බියෙන් මනස වැඩ කරන්නේ එහෙමයි. ඒ නිසා මනස තුල කඩා වැටීමට තියෙන අවස්ථාව වැඩි. ඔබගේ පෞරුෂත්වයට අගෞරවය ඇතිවීමට තියෙන අවස්ථාව වැඩි. හැබැයි මේ හැම දෙයක්ම වෙන්නේ ඔබගේ මනසේ empty. ඒ කියන්නේ හිස් තැන. ඕන කෙනෙකුට වැරදි අදහස් ගෙනල්ලා දාන්න පුළුවන්. ඒතර ඔබ ඒව අල්ල ගන්නවා. ඒ නිසා පළමුව ඔබ මේකෙන් මිදෙන්න ඕනේ. දැන් ඔබ බලන්න. ඔබ තැනකට ගියාම ඔබට යද්දිම වගේ නිසි පිළිගැනීමක් ඇතිනෙන් ඇති නොවුනොත් ඔබ මනසින් කඩා වැටෙන්නේ නැද්ද මකරලක් නෙමෙයි. පරාදි මෙතනට ආවේ කියලා ඔබ හිතන්නේ නැද්ද? ඒකට හේතුවක් තියෙනවා මකරලක් නෙමෙයි. කර්මයට අනුව ඔබ නිතරම වැඩක් කරන ගමන් තව එකක් ගැන හිතන කෙනෙක්. ඒතර පොඩි පැටලිල්ලක් ඇති වෙනවා. ගෙදරින් පිට වෙනකොට ගෙදර ගැටලුත් හිතමින් එළියට යන කෙනෙක්. එතකොට එළියේ තියෙන වැඩ කටයුතු සාර්ථක වෙන්නේ නැහැ. එළියේ ඉඳලා ගෙදරට එත්තේ එළියේ තියෙන ගැටලුත් තරම් එනවා ගෙදරට. මේක ඔබ නවත්තන්න ඕනේ. ගෙදරින් පිට වෙන්නට ගෙදර ප්‍රශ්න ඔක්කොම ගෙදර මම යන්නේ ෆ්‍රෙෂ් ගතියකින් එළියට. එළියේ ඉඳලා ගෙදරට එද්දි එළියේ තියෙන ගැටලු ඔක්කොම එහෙ තියලා එන්න ඕනේ. ගෙදරට එන්න ෆ්‍රෙෂ්. නැවුම් සහිත මනසකින් යුතුව. හැබැයි මේ දේ කරගන්න නම් මම ඔබට කරුණු පහක් අනිවාර්යයෙන්ම ඔබට තියෙන්න ඕනේ. ඒ කරුණු පහේ මූලිකත්වයේ පදනම වෙන්නේ මේකයි මකරලක් නෙමෙයි.
ඔබ ඔබගේ වයසට වැඩි හැම කෙනෙකුටම ගෞරව කරන්න බවට පත් වෙන්න ඕනේ. ඔබ දන්නේ නැහැ මෙයා හරි කෙනාද නැවැරදි කෙනාද කියලා. ඔබ හිත ඇතුළෙන්නේ ඒ ගෞරවය පවත්න්නේ ගෞරවය තියෙන්න ඕනේ. මොකද මකර ලග්නේ මෙයා ප්‍රධානත්වයෙන් නිතරම අපේක්ෂා කරන නිසා දෙවෙනි තව කෙනෙක්ව එච්චර ගෞරව කරන්න කැමති වෙන්නේ නැහැ. නැමෙන්න කැමති වෙන්නේ නැහැ. මකර ලග්නේ තව කෙනෙකුට දෙවෙනි වෙන්න කැමති වෙන්නේ නැහැ. නමුත් ඔබගේ නමට වටිනාකමක් ඇති කර ගැනීමට ඔබගේ පෞරුෂත්වය දියුණු කර ගැනීමට මුළු මහා සමාජයත් තුළ ඔබගේ නාමයට ගෞරවයක් ඇති කර ගැනීමට ඔබගේ මනස ශක්තිමත් කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඔබ ඒ පදනම තුළ මට වඩා වයස වැඩි ඕන කෙනෙකුට මම රෙස්පෙක්ට් කරන කෙනෙක්, ගෞරව කරන කෙනෙක්, පිළියුත්තම් පුදන කෙනෙක්, වඳින්න ඕන කෙනාට මම වඳින්න ඕන කෙනෙක්. මොකද ඔබ වැරදි කෙනාට වැන්දත් ඔබ කරන්නේ සද්දාවෙන්නේ. ඒ නිසා ඔබට කවදාවත් පවක් එතන සිද්ධ වෙන්නේ නැහැ. මේක මුල් කොටගෙන පළවෙනි කරුණ. මව්පියන් සංග්‍රහ කර රැක බලා ගනිමින් මව්පියන්ගේ ආශිර්වාදය ලබන්න ඕන. මවගේ පියාගේ. හොඳට හිතලා බලන්න මකර ලග්නේ මේනි. ගෙදර පොඩි දෙයකට වයිෆ් හරි බිරිඳ හරි කයියෙන් කෑ ගැහුවොත් ටක් ගාලා හිත සලිත වෙන්නේ නැද්ද? ස්වාමියා ඔබට කෑ ගැහුවොත් සලිත වෙන්නේ නැද්ද? අම්මා ඔබට කෑ ගැහුවොත් සලිත වෙන්නේ නැද්ද? එවන් සංවේදී හිතක් ඔබට තියෙන්නේ. ඒ නිසා ඔබට ගොඩක් වෙලාවට තමාගේ මවට පියාට ඔබට මනස තෘප්තියක් දැනෙන විදිහට රැක බලා ගන්න සංග්‍රහ කරන්න ඔබට නොහැකි වෙන අවස්ථාවන් වැඩි. ඒ නිසා ඔබ පොඩි කාලේ ධම්මා මව්පියන්ට සංග්‍රහ කර රැක බලා ගන්න ගනිමින් මව්පියන්ගේ ආශිර්වාදය ගන්න ඕන, අම්මගේ ආශිර්වාදය ගන්න ඕන, තාත්තගේ ආශිර්වාදය ගන්න ඕන. ඒක බලෙන් ගන්න බෑ. මව්පියන් සලකන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල මහා බ්‍රහ්මයන් විදියට. බුදුන් කියන්නේ ගෙදර ඉන්න දිවමන බුදුන් වගේ. බුදුරජාණන් වහන්සේට සලකනවා වගේ තමයි ගෙදර අම්මට සැලකුවොත්. ගෙදර අම්මට බැන්නොත් බුදුරජාණන් වහන්සේට බැන්නා වගේ ආනන්තරීය පාප කර්මයක්. ආනන්තරීය පාප කර්ම ලිස්ට් එකේ මව මැරීම, පියා මැරීම කල්පයක් නිරේ යන පිහිටියක් නේ. අන්න මව්පියන්ට සංග්‍රහ කර රැක බලා ගැනීමෙන් ආශිර්වාද ලැබිය යුතුයි. ඒ පළවෙනි එක. දෙවෙනි එක. අමුදරුවන්ට, මිත්‍රයන්ට, සහෝදර සහෝදරියන්ට සංග්‍රහ කර ඔවුන්ගේ ආශිර්වාද ලැබිය යුතුයි. අමුදරුවන් කියන්නේ මේ කතාව කියාගෙන යද්දී ඔබට ලැබෙන බිරිඳගේ ස්වාමියාගේ වටිනාකම ඔබට තේරෙනවා. එතන දරුවන් මොකද ඔබ හිතලා බලන්න දරුවට මොනහරි පොඩි දෙයක් වුණොත් අසනීපයක් හැදුනොත් ඔබ දුක් වෙන විවිධය කඩා වැටෙනවා. ඒ නිසා අනේ මට මේ වගේ තාත්තා කෙනෙක් හම්බුනානේ, අම්මා කෙනෙක් හම්බුනානේ කියලා දරුවන්ගේ කටින් කියවෙන්න ඕනේ. මනසින් කියවෙන්න ඕනේ. ඒක තමයි පින එක බලෙන් කියවන්න බෑ. චොක්ලට් එකක් දීලා කියව ගන්න බෑ. බිරිඳගෙනුත් ඒ වගේ කියවෙන්න ඕන. අනේ මම කොච්චර වාසනාවන්තද. මට මේ වගේ බිරිඳක් ස්වාමියෙක් හම්බුනේ මම කොච්චර පින් කරලා ඇද්ද. ඒක තමයි ආශිර්වාදය. හද පතුලෙන් මෙන්න. මිත්‍රයෝ කියන්නේ කවුද? බුදුන් වදාළ ධර්මය තුල කියනවා මිත්‍රත්වය නැතුව ලෝකයක් පවතින්නේ නැහැ කියලා. මිත්‍රත්වය කියන්නේ එකිනෙකට උදව් කර ගැනීම. ඊළඟට සමාජයේ සහෝදර සහෝදරියන්ට මේ ආත්මේ තමන් එක්ක ආවනේ දෙයියනේ. ඔවුන් වැරදි වෙන්න පුළුවන්. නමුත් ඔබ සාධාරණව හරි හම්බ කරගත්ත. දැන් මෙතන වචනයක් තියෙනවා. මේ හැම දෙයකටම ඔබ සාධාරණව හරි හම්බ කරගත්ත ධනින් තමයි ඔවුන්ට සංග්‍රහ කරලා ආශිර්වාද කරන්න ඕනේ. අනේ මේගොල්ලෝ මට අද හොඳ කෑම වේලක් දුන්නානේ, පින් සිද්ධ වෙනවනේ. ඒ වචනේ කියවෙනවා අනිවාර්යයෙන්ම. තුන්වෙනි එක. තම මෙහිකරුවන්ට, මෙහිකාරයන්ට, සේවක සේවිකාවන්ට, දාස දාසීන්ට, වෘත්තීය සංඝයන්ට සංග්‍රහ කරා ඔවුන්ගේ ආශිර්වාදය ලැබිය යුතුයි. තම මෙහිකරුවන්ට තමාගේ සහෝදරියට සහෝදරයා වගේ, සහෝදරියට සහෝදරිය වගේ සලකන්න. මෙහිකාරයෙක් විදිහට වැඩ කටයුතු කරන්න එපා. ඔබගේ බාත්රූම් එකේ කොමන්ඩ් එක කවදාවත් මෙහිකාරයෙකුට හොදන්න දෙන්න එපා. මන්ද එහි ඔබයි ඉඳගන්නේ, ඔබයි කරන්නේ. ඔබ කැමතිද ඔබට තව තැනකදී රැකියාවක දිරේදී ලැබෙනවට? නැහැ.
මෙහෙකාරයෙන් ඉන්න පුළුවන්. ඒ කොමන්ට් එක ඔබ සුද්ධ පයුත්ත කරගත යුතුයි. ඒ මෙහෙකාරයට ඔබ දෙන්න පිළිගැනීම. ඔවුන්ගේ අසනීපයක් වුණාම තමන්ගේ දුවකට පුතුකට සහෝදරට වුණාගේ ඔවුන් රැක බලා ගත යුතුයි. වෙලාවට පරිණඩි දෙන්න ඕනේ. කවදාවත් සේවිකාවන්ට පොඩි වැරදක් වුණා කියලා කෑ ගහන්න එපා. හිත රිදවන්න එපා. ඇයි සේවකයෙක් සේවිකාවක් වෙලා දාසින් වෙලා ඔබ ළඟ වැඩ කරන්න ඉන්නේ? පෙර ආත්ම අකුසලය හොඳට ඉගෙන ගත්තේ නැති නිසා, බුද්ධිමත්කම අඩු නිසා, නුවණ අඩු නිසා. ඒගොල්ලන්ට නොලැබෙන්නේ මොකද්ද හේතුව? වෙනත් අයගේ ආදරය ලැබෙන්නේ නැහැ. ලිංගතුකම ලැබෙන්නේ නැහැ. ඔබ ඊදී ලබා දිය යුතුයි ඒගොල්ලන්ට. ඒතර තමයි ඒගොල්ලන්ගේ ආශිර්වාද. අනේ මට පියෙක් වගේ මේ මුතුමා. මට අම්මා කෙනෙක් වගේ. හතරවෙනි කාරණේ තමයි මකර ලග්න හිමියනි. ඔබට මිල මුදල් තියෙන වෙලාවල් වලට දානමානදී ඒ පින දෙවියන්ට අනුමෝදන් කර දේව ආශිර්වාද ලබන්න ඕනේ. කවුද මේ දෙවිවරු කියන්නේ? ඔබත් එක්ක එකට හිටපු අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, සහෝදරය වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, අසල්වැසියා වෙන්න පුළුවන්. ඔවුන්ගේ පින අනුව දිව්‍ය ලෝක වලට ගිහිල්ලා. එතකොට ඔබ දානමාන දීලා ඒ පින දෙවිවරුන්ට අනුමෝදන් කරද්දී තමන්ට පෙර ආත්මවල ඥාතිත්වයේ හිමිකම් තිබුණු අය දානමාන දෙද්දී ඒගොල්ලන්ට දැනෙනවා. ඒගොල්ලෝ අහුම්කම් දෙන ඔබේ හඬට ඔබට උදව් උපකාර කරනවා. මකර ලග්න හිමියට තරම් ඕනම කරදරයකදී විපතකදී ධර්මයේ පිහිට වෙන තවත් ලග්න හිමියෙක් නැහැ. ඔබ ඒ හොඳටම දන්නවා. අන්තිම මොහොතේ ඔබට ගොඩ වෙන්න පුළුවන්. ඒ ඔබගේ පින නිසා. ඒ පින රැස් කරගන්න නම් ඔබ දානමාන දීලා දෙවියන්ව සතුටු කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරලා ඒ ආශිර්වාදය ඔබ ලබන්නේ බවට පත් වෙන්න ඕනේ. මෙහෙම දෙයක් කියනෝනේ. ඔබගේ සීලය ඔබ යන තැන තීරණය කරනවා මකර ලග්න හිමියනි. ඔබට එතන තියෙන தත්ත්වය තීරණය කරන්නේ ඔබගේ දානමාන පින්කම්. මහා ශාක්‍ය දෙවිවරුද පොඩි දෙවි කෙනෙක්ද කියන එක. පිරිවර සහිත දෙවි කෙනෙක්ද පිරිවර රහිත දෙවි කෙනෙක්ද කියලා. ඊළඟ කරුණ තමයි පස්වෙනි කරුණ තමයි ඔබ බෞද්ධයෙක් නම් භික්ෂුණීන්ට දානමාන දී ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක සී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතුන ආර්ය ශ්‍රාවක සී සංඝරත්නයේ කේමා මහ රහතන් වහන්සේ, උත්පල වන්නා මහ තෙරින් වහන්සේ, පටාචාරා මහ තෙරින් වහන්සේ, ප්‍රජාපති මහ තෙරින් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතගෙන ඉන්නා වූ මෙහෙණි සංඝ පරම්පරාවේ ඒ සංඝරත්නයේ ඔබ ආශිර්වාදය ලැබිය යුතුමයි. මේ කරුණ පහ ඔබ සාර්ථක කරගන්න විට ඔබගේ මනස ඍජු වෙනවා. මනස ඍජු වෙනවා කියන්නේ සත්‍යවාදී වෙනවා. ශක්තිමත් වෙනවා. හොඳ සිතුවිලි මනසට ගලාගෙන එනවා. මොහයට, දෙවේශයට, ක්‍රෝධයට ඔබ හසු වෙන්නේ නැහැ. ඔබ ඉපදුණු රටේ හොඳ වටිනා කමක් තියෙන නාමයක්, පෞරුෂත්වයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා ඔබ අනිවාර්යෙන් මේ පිළිපැදිය යුතුමයි. ඒත් එක්කම මේ හතරවෙනි පියවරේදී ඔබව කර්මය ගෙනියන්නේ ඔබගේ හිත වෙත, ඔබගේ මනස වෙත. තුන්වෙනි පියවරේදී මකර ලග්න හිමියනි ඔබ දුකට කනසලට ගොදුරු වූ ඔබ වැරදි ඔබ ගැන තිබූ හැම තක්සේරුවක්ම තුල ඔබ අවාසනාවන්තයි කියලා හිතෙන්නේ. ඒ අවාසනාවන්ත ඔබයි ඔබේ හිත මනස වෙත ළඟා වෙන්නේ හිස් අතින්. කියන්නේ ඔබේ මනසට වැඩිපුරම එන්නේ දුක කනසල්ල, මුලාව. එහෙනම් ඔබගේ හිත අතීතයේ වර්තමානය එහි සිදු වූ ශෝකජනක සිතුවිලි නිතරම මනසට එන කෙනෙක්. ඒ නිසා මනස අපරිසුදු වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසායි බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ විසාකා උපාසිකාවට කීවේ මනසින් වැටෙන විට බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්න. එතකොට මේ මාර පාර්ශික සිතුවිලි ඔබගේ මනසට ළඟා වෙන්න බෑ. ඔබ බුදුගුණ අර්ථයත් එක්ක සිහි කරන්න ඕනේ. එතකොට ඔබ අවාසනාවන්ත කියලා ඔබට දැනෙන්නේ නැහැ.
ඒ නිසයි ඔබගේ හිත මනස විටක හේතු නොදැන කලබල වෙන්නේ. දුකටපත් වෙන්නේ. එවිට ඔබට තියෙන්නේ හිස් මනසක්, සිතක්. හරියට චණ්ඩියෙක්ගේ ගෙදරට මාළු කොරග ගහ යන මිනිස්සෙක් එනවා වගේ. මොකද වෙන්නේ? පිළිගැනීමක් දෙයිද මේ මිනිස්සයාට? මහලු මිනිස්සයාට ඒ චණ්ඩියා නෑ. හැම වැඩේම ගන්න පුළුවන්. වැරදි දේවල් වලට යොමු කරන්න පුළුවන්. එතකොට ඔබ දුර්වල වෙනවා. මකර ලග්න හිමියනි, මන්ද චණ්ඩියට මුහුණ දෙන්න ඔබට ශක්තිමත් බවක් නැති වුණොත් ඔබට සිදු වෙනවා මකර ලග්න හිමියනි ජීවිතය තුළ මුහුණ දෙන්න බොහෝ කරදරවලට, විපත්ති වලට, මුදල් අංගහිකකම් වලට, නෑදෑ විරෝධයට, අපකීර්තියට, අගෞරවයට මුහුණ දෙන්න ඔබ සිදු වෙනවා. ආදායම් විනාශ වීමට, හවුල්කරුවන්ගෙන් රැවටීමට, විවාහයෙන් අලාභ විඳින්නට ඔබට සිදු වෙනවා. නමුත් මකර ලග්න හිමියනි, කර්මයට අනුව ඔබ යම්කිසි දෙයකට දක්ෂයෙක්, කර්මයට අනුව ප්‍රසිද්ධිය ඇතුව වාසය කිරීමට පින තියෙන කෙනෙක් මකර ලග්න හිමියනි ඔබ. ඒ පින මතු කරගන්න විතරයි ඕනේ. හරියට පොළොවේ යට තියෙන මණිකක් අරගෙන ඔපදාලා සුද්ධ කරලා පොලිෂ් කරලා ගන්න ඕන. අන්න ඔබත් ඒ විදිහ කෙනෙක්. ඒ නිසා ඔබගේ හිතට, මනසට, පෞරුෂත්වයට ඔබ ඇතුළත් කරගත යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ සඳහා මකර ලග්න හිමියනි, මම අර පෙර කිව් දේ ඔබ ඔබගේ වයසට වැඩිය අයට ඔබ ගරු කරන්න ඕන. පිළියුත්තම් පිදන්න ඕන. ගෞරව වැඳිය යුතු අයට වඳින්න ඕනේ. සාධාරණ ලෙස ඔබ හරි හම්බ කරගන්න ඕනේ. ඒ සාධාරණ ලෙස හරි හම්බ කරගන්න දේවල් වලින් මව්පියන්ට සංග්‍රහ කර රැක බලාගෙන මින් ආශිර්වාද ලබන්න ඕනේ. දෙවෙන්න අමුදරුවන්ට, මිත්‍රයන්ට, සහෝදර සහෝදරයන්ට සංග්‍රහ කර ඔවුන්ගේ ආශිර්වාද ලබන්න ඕනේ. තුන්වෙන්න තම මෙහෙකරුවන්ට, මෙහෙකරයන්ට, සේවක සේවිකාවන්ට, දාස දාසින්ට, වෘත්තීය සංඝයන්ට සංග්‍රහ කර ඔවුන්ගේ ආශිර්වාද ලබන්න ඕනේ. හතරවෙන්න දාන මානදී ඒ පින දෙවියන්ට අනුමෝදන් කර දේව ආශිර්වාද ලබන්න ඕනේ. පස්වෙන්න භික්ෂු භික්ෂුණීන්ට දාන මානදී ඔබ ඒ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඔබ ලැබිය යුතුමයි. මෙවිට ඔබ මනසින් ශක්තිමත් වෙනවා. ඔබගේ නාමයට වටිනාකමක් ඇති කරනවා. පෞරුෂත්වය තුළ අන් අයගෙන් ගෞරව ලැබිය යුතු කෙනෙක් බවට පත් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ පස්වෙනි පියවර. මේ පස්වෙනි පියවරේදී ගොඩාක් දේවල් ඇති වෙන්නේ ඔබගේ වචනේ මුල් කොටගෙන. ඉඳා හොඳ හික්මීමකින්, සංවරකමකින්, ලෙන්ගතුකමකින්, බුද්ධිමත්කමකින් නුවණින් යුතුව ඔබගේ වචනේ ඔබ භාවිතා කරනවා මේ සාර්ථකත්වය වෙනුවෙන්. මේ පස්වෙනි පියවරේ තමයි ඔබට ධනය ලැබෙන්නේ. ඉගෙන ගත්ත දේ මුල් කොටගෙන නුවණින් බුද්ධිමත්ව හිතලා තමයි ඒවා උපයන්න ඕනේ. කාටත් සංවරව කතා කරන්න ඕනේ. ගෘහ විවාහ ජීවිතය රඳා පැවැත්මක් තියෙන මේ පස්වෙනි පියවරේදී. එතෙන්ට අවශ්‍ය කරන්නේ මොකද්ද? ලිංගතුකම, ආදරය. ඔබට ධනය උපයන්න, වාචික ප්‍රශංසා ලැබීමට, විවාහක ඔබට තම බිරිඳ ස්වාමීන් අතර අර්ථවත් සමගතාවයක් උපදවා ගැනීමට ඔබට හික්මීමෙන් යුතු ඔබගේ කතාව, වචනය අවශ්‍ය වෙනවා. යහපත් වචන පමණයි ඔබගේ දියුණුවට හේතු වෙන්නේ, ධනය උපයන්න හේතු වෙන්නේ. වචනේ සත්‍යවාදී වෙන්න ඕන. ඔබ වචන තුල බොරු කියන්න එපා. කතාවේ දක්ෂ වෙන්න ඕනේ. වචනේ ගුණවත් වෙන්න ඕනේ. අමුදරුවන්ට හිතවත් වෙන්න ඕනේ. එසේ හිතවත් වෙනවා කියන්නේ බිරිඳ ඉද්දි තවත් කාන්තාවක් ආශ්‍රය කරලා නෙමෙයි. බිරිඳ විතරයි මගේ ජීවිතය. මගේ ස්වාමියා විතරයි මගේ ජීවිතය. අන්න එවිටයි ඔබට ධනවන්ත වෙන්න පුළුවන් වෙන්නේ. මූලිකවම ඔබ බොරු කීමෙන් වළකින්න ඕන, කේලම් කීමෙන් වළකින්න ඕන, පරුස වචන කීමෙන් වළකින්න ඕන, හිස් වචන කීමෙන් වළකින්න ඕනේ. මෙහි දියුණුව ලබන්න කර්මයට අනුව. කර්මයේ මේ පෙන්වා දෙන්නේ මෙලෙසයි. ඔබට රූමත් ලස්සන ලලනාවක් ළඟට යන කොරග ගා යන මහලු මිනිහෙක් ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙන්න පුළුවන් ඔබ මේ මහලු මිනිහා නම් අනේ මට මේ රූමත් කෙනා සතුටින් තියන්න පුළුවන් දේ.
මේ රූමත් කෙනා මාව අතහැරලා දාලා යයිද? අන්න සැකයක් ඇති වෙනවා. මෙයාත් මාත් එක්ක හැමදාම ඉදීද? එම රූපතියත් එක්ක දීග ගන්න ගියොත් ඔබට මොකද වෙන්නේ? වෙන දේවල් කර්මය මෙසේ පෙන්වා දෙනවා. ඔබට විටක තනිව වාසය කරන්න සිද්ධ වෙනවා. රාජ්‍ය තන්ත්‍ර සමතතා ඇති කෙනෙක් ඔබට පත් වෙනවා. ඔබයි විටක තරමක ලෝභියෙක්. කර්මාන්ත වලින් ගොවිතැන් වලින් මුදල් උපයන්න පුළුවන්. ණය නිසා දුක්පාඩු විඳින්නට සිදු වෙනවා. බිරිඳ හා ස්වාමියා අතර මිත්‍රත්වය අඩු වෙන්න පුළුවන්. මොකද බිරිඳ ලස්සනට කැමති, ලස්සන දේවල් අගය කරනවා, ලස්සන දේවල් මිලදී ගන්න කැමති. ඔබ ලස්සන දේවල් ටිකක් මිලදී ගන්න අකමැති. ඇයි? ලෝභී ගතියක් එනවා. දරුවන්ගේ වැඩ කටයුතු මුදලින් උපකාර කිරීමට නොහැකි වුණු විට ඔබ දුකටපත් වෙනවා. මකර ලග්න හිමියනි, විටක ඔබගේ වචනයේ කතාව ඔබ දුෂ්ට කරගන්නවා, දුෂ්ට වෙනවා. දුෂ්ට ක්‍රියාවලට පෙළඹෙනවා. කියන්නේ බිරිඳට අකටයුත්තක් කරන්න, තම ස්වාම පුරුෂයට අකටයුත්තක් කරන්න. මුදල් අරගෙන නොදී ඉන්න. මේක තමයි මම මේ කියන්නේ දුෂ්ට ක්‍රියා කියලා කියන්නේ. තව කෙනෙක්ව වචනය තුල කේලම් කියලා බින්දවන්න. මුදල් අගහිකම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මුදල් අගහිකම් නිසා පෞල් ජීවිතයට කරදර ඇති කරනවා. මකර ලග්න හිමි ඔබගේ බිරිඳ හා ස්වාමියා, මකර ලග්න හිමියෙක් නම් ඔබගේ බිරිඳ හා ස්වාමියා රෝගී කරවන්න පුළුවන්. බිරිඳ හා ස්වාමියා අතර වෙන්වීමට තරම් හිතන දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ කරදර එන්නේ මුදල් අගහිකම් ඒ මත ණය වීමට සිදුවීම හේතු කොටගෙනයි. දැන් විවාහ ජීවිතේ වැඩිම කරදර එන්නේ මුදල් අගහිකම්, ණය පිය ගන්න. දැන් මේ මෙතනදී ඇති වෙන තව වරද තමයි මකර ලග්නේ මේනේ. ඔබ මෙන්න මෙතනදී තමයි වැරදි කාමසයට යොමු වෙන්නේ. ඔබට හිතෙනවා තව මට වැඩිය පෝසත් කාන්තාවක් එක්ක යාළුකමක් ඇති කරගත්තොත් මට මේ අගහිකම් මිදෙන්න පුළුවන් කියලා. ඒකයි මම කිව්වේ දුෂ්ට ක්‍රියාවලට පෙළඹෙන්න පුළුවන් කියලා. මට වැඩිය පෝසත් ස්වාමියෙක් එක්කම යාළු වුණොත් මට මේ පවුලේ කරදර ටික අගහිකම් නැති කරගන්න පුළුවන් කියලා. හිතන්නවත් දෙන්න එපා එහෙම. මන්ත කර්මයට අනුව මකර ලග්න හිමියනි, ඔබට ජීවිතේ ජීවත් වීමට සිදුවන්නේ විටින් විට රැකියාවන් අහිමි වීමට, ව්‍යාපාර කඩාවැටි ආදායම් අහිමි වීමට ඉඩ සලස්වනවා කර්මය. එවිට ඔබගේ බිරිඳ හෝ ස්වාමියාගේ ධෛර්යය මත පමණ තමයි විවාහ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. වාසනාවට බොහෝ විට හොඳ ධෛර්යවන්ත බිරිඳක් හෝ ස්වාමියෙක් තමයි මකර ලග්න හිමියන්ට ලැබෙන්නේ. මුදල් උපයන්න බොහෝ මකර ලග්න හිමියන් ඔබට ඇවිදින්න සිදු වෙනවා. හැබැයි කර්මය ඔබට දෙන්න වටිනාම තෑග්ග තමයි ඔබට ගෘහ ජීවිතය, විවාහ ජීවිතය කළමනාකරණය කර ගැනීමට සමත් පළපුරුද්දක් ඔබ තුලින් ඇති කරනවා. ඒ නිසා විවාහ ජීවිතය මොන ප්‍රශ්න ආවත් ඔබට කළමනාකරණ ගන්නට ඔබගේ සමත් වීම නිසා විවාහ ජීවිතය පවත්වා ගැනීමටද කර්මය ඔබට උපකාරී වෙනවා. ඔබ විසින් කරගත යුත්තේ මේ හැම දෙයක්ම වෙන්නේ ඔබ පංචශීලයේ කඩාගත්තොත් විතරයි. අනාගතය සඳහා මුදල් වස්තුව ඔබ ඉතිරි කරගත යුතුමයි. මන්ද මකර ලග්න හිමියනි, ඔබට අවුරුදු 50න් පසු මහන්සි වී ධනය උපයන්න ඔබ අකමැති වෙනවා. කම්මැලි වෙනවා. ඇවිදීමට පවා ඔබ කම්මැලි වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. පෞල් ජීවිතය තුළ ගොඩාක් අර්බුද ඇති වෙන්නේ මුදල් අගහිකම් වලින් පීඩා විඳීමට ඔබට සිදුවන්නේ ඔබ තුළ තිබෙන තණ්හාව නිසාමයි. එහෙමනම් තණ්හාව කියලා කියන්නේ මොකද්ද? රාගයට ඇති තණ්හාව. රාගය නිසා ඇති වෙනවා. රූපය නිසා තණ්හාව ඇති වෙනවා. ශබ්දය නිසා තණ්හාව ඇති වෙනවා. සුවඳ නිසා තණ්හාව ඇති වෙනවා. රසය නිසා තණ්හාව ඇති වෙනවා. කායික ස්පර්ශ නිසා තණ්හාව ඇති වෙනවා. මානසික අරමුණු සිතුවිලි තුළ තණ්හාව ඇති වෙනවා. එතකොට ඔබගේ රූපය ඔබ ඇසින් රූප දකිමින් හරි ලේසියෙන් විදීම් ඇති කර ගන්නවා. ඒ විදීම පසුපස හඹා යාම නිසා ඔබ තණ්හාව ඇති කර ගන්නවා. මන්ද තම බිරිඳ ආස කරන සියලු දේවල් අරන් දෙන්න ඔබ කැමති කෙනෙක්. බිරිඳක් ලෙස තම ස්වාමියාව උපරිම තෘප්තියකින් තමන්න වේදම් කරන්න දෙපාරක් ඔබ හිතන්නේ නැහැ.
එවිට ආදායමට වඩා වියදම වැඩි වෙනවා. විදීම නිසා ඔබට ඇති වෙනවා එම ආසාව 6 ආකාරයට විදින්න. ඇසේ ස්පර්ශයෙන් බිරිඳගේ රූපය ලස්සන කරලා එයින් සතුට වෙන්න. කනේ ස්පර්ශයෙන් බිරිඳගේ ඒ ඔබ දුන්නු තෑග්ග මුකට බිරිඳගේ වාචික ප්‍රශංසා ලබන්න. නාසයේ ස්පර්ශයෙන් සෙන්ට් එක සුවඳ ඔබ අත්විඳින්න කැමතියි. දිවේ ස්පර්ශයෙන් රසවත් කෑම කන්න කැමතියි. කයේ ස්පර්ශයෙන් ස්පර්ශය ලබන්න කැමතියි. මනසේ ස්පර්ශයෙන් දැන් මේ ආකාරයට තමයි ඔබට තණ්හාව ඇති වෙන්නේ. ඒ තණ්හාව තුල තමයි ඔබ තුල අර්බුදයක් ඇති කරගන්නේ. විවාහ ජීවිතය තුල කතාව තුල ආදායමට වඩා වියදම් වැඩි වෙනවා. මේ දේ නැති කරගන්න නම් ඔබ වේදනාවන් සමනය කරගන්න ඕන. ඇහෙන් රූප දැක්කට ඒට මනාපිකුත් අපනාපිකුත් නැහැ. ඒ රූපේ නැවත දකින්න මට ඕනේ නැහැ. කනට ශබ්දයක් ඇහුණාම ඒ ශබ්දෙට මම මනාපිකුත් නැහැ, මනාපිකුත් නැහැ, අමනාපිකුත් නැහැ. ඒ ශබ්දේ නැවත මට දකින්න ඕනේ නැහැ. නාසයට ගඳ සුවඳක් දැනෙනවාම ඒට මනාපිකුත් නැහැ, අමනාපිකුත් නැහැ. ඒ සුවඳ නැවත මට දැනෙන්න ඕනේ නැහැ. දිවට රසයක් දැනෙනවාම ඒට මට මනාපිකුත් නැහැ, අමනාපිකුත් නැහැ. නැවත ඒ රසය මට දැනෙන්න ඕනේ නැහැ. කයට පහසක් දැනෙනවාම ඒ පහසට මම මනාපිකුත් නැහැ, අමනාපිකුත් නැහැ. නැවත ඒ පහස මට ඕනේ නැහැ. මනසට අරමුණු සිතුවිලි ආපුවම ඊට මම මනාපිකුත් නැහැ, අමනාපිකුත් නැහැ. නැවත මට ඒ අරමුණු සිතුවිලි එන්න ඕනේ නැහැ. අන්න එහෙම ඔබ හිතන්න ඕන මේ අරුබුදෙන් මිදෙන්න. දැන් මම මේ කතා කරන්නේ 6 වෙනි පියවර. මේ 6 වෙනි පියවර තුල කර්මය තුල වැඩියක්ම ඔබගේ උත්සාහයට තමයි බාධාවක් නැති වෙන්නේ, සතුටුකම් ඇති වෙන්නේ. ඔබගේ බාල සහෝදර සහෝදරයන්ටම තමයි මේ සතුටුකම් ඇති වෙන්නේ. කර්මයට අනුව ඔබගේ උත්සාහයන්ට අදිස්ථානයට බොහෝ සතුටුකම් පීඩා ඇති වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඔබ කර්මයට අනුව කෙටි කාලින සැලසුම් වලින් සාර්ථක වෙන්න ඔබට බෑ. මේ ලෝකය වෙනස් වන තරමට ඒ සැලසුම් තුලින් සාර්ථක වෙන්න දීර්ඝ කාලින සැලසුම් ඔබ සකස් කරගන්න ඕනේ. ඔබගේ බාල ඒ දීර්ඝ කාලින සැලසුම් අනුව තමාගේ ප්‍රතිපත්ති, තමාගේ හැසිරීමට සකස් කරගන්න ඕනේ. ඉක්මනට පෝසතෙක් වෙන්න හදන්න එපා. කාලයත් එක්ක තමයි ඔබට මේ ධනවත්කම හැම ගෞරවයක්ම ඔබට ලැබෙන්න තියෙන්නේ. අහසින් වැටෙන වඩේ එක දවසින් මේ ධනිය ලැබෙන්නේ නැහැ. මේ ගෞරවය ඔබට ලැබෙන්නේ නැහැ මකර ලග්න හිමියනි. ඔබගේ බාල සහෝදර සහෝදරයන්ට දැඩි පීඩාවන්ට කරදරවලට මුහුණ දීමට සිදු වෙනවා. ඔබ නිසා නෙමෙයි. ඒ නිසා ඔබ දුකටපත් වෙනවා. පීපක්ෂයේ න්‍යායීන් අසල්වැසියන් ඔබට විරුද්ධව ක්‍රියා කිරීමට ඉඩ තියෙනවා. ඔබේ උත්සාහයන්ට උපකාර කිරීමට හොඳ නරක කියන දෙපිරිසම ඉන්නවා. හොඳ කෙනෙක් හමුනොත් ඔබ ගොඩ, නරක කෙනෙක් හමුනොත් ඔබ විනාශයි. ඒ කියන්නේ ඔබගේ උත්සාහය කඩාකප්පල් කරන්නමයි ඔහු ඇය බලන්නේ. ඔබත් තම උත්සාහය තුළ ක්‍රියාකාරී වන්නේ පොඩි එකෙක් වගේ තමයි. චූටි දෙයින් ඒ උත්සාහය නවත්තන්න හිතනවා. ඒ නිසා ඔබ අනුන්ගෙන් රැවටෙනවා. රැවටිලිකාර මිත්‍රයෝ නෑයෝ අසල්වැසියෝ ඔබ වටා ඉන්නේ. ඔබේ උත්සාහයන්ට පහත් අයගෙන් බාධාවන් කරදර ඇති වෙනවා. ජීවිතේ වරක් හෝ තම කෙටි කාලින සැලසුම් උත්සාහයන් සාර්ථක කරගන්න ඔබ දුර කෙනෙකු හා එක් වෙන්න පුළුවන්. එක්ක විදේශී ජාතකෙක් හෝ ප්‍රදේශයෙන් බැහැර කෙනෙක් එක්ක. ඒ තුළම ඔබගේ ජීවිතයේ විනාශකාරී දේවල් වලට මුහුණ පානවා. අස්ථාන චෝදනා වලට, නීති ගැටලු වලට ඔබ ගොදුරු වෙන්න ඉඩ තියෙනවා. කරුණු කාරණා නොදැන හසිත තීරණ මත නඩු කියන්න යන්න එපා. නඩුවක් වුණත් දීර්ඝ කාලිනව පවත්වා ගැනීම තුල තමයි ඔබට එකෙන් ජය ගන්න පුළුවන් වෙන්නේ. උත්සාහයන් කඩා වැටෙන විට ඔබ හිතින් රෝගී වෙනවා. කුකුල් කෙහින්තිය ඔබට හොඳ නැහැ. ඔබ එකට එක කරන්න යන්න එපා කා සමගවත්. එකට එක කියන්න නැත්නම් එපා. ඒ ඔබට අවාසි. දියුණුව සඳහා දිගු කාලීන අරමුණු ඇති කරගෙන කාලයට තාලයට අනුව ලෝකයේ වෙනස්කම් වලට අනුව ඔබවත් ඔබගේ ගමනත් ඊට ඔබන ලෙසින් වෙනස් කරමින් ඊට අනුගත වෙමින් ඔබගේ දියුණුව කරා යන්න ඕන. ඔබට හැමදේම සාර්ථකත්වයේ දියුණුව ලැබෙන්නේ හිමින් මකර ලග්න හිමියනි. හැබැයි එය ස්ථාවරයි. ඒ දියුණුව ඔබ වඩා දකින්නේ ඔබගේ ජීවිතයේ අවසාන කාලයේ. අන්නේ විට ඔබට දැනෙයි මකර ලග්න හිමියනි. අතීත උත්සාහයන් අදිස්ථානයන් නිසා තමයි මට මේ දියුණුව ලැබුණේ කියලා.
ඒ නිසා කෙටි කාලින උත්සාහයන් තුළ ඔබ දුකටපත් වෙනවා, අලස වෙනවා, කම්මැලි වෙනවා, ඔබ දේවල් අතහරිනවා. ඒකයි මම කිව්වේ දීර්ඝ කාලින සැලසුම් මත ඔබ ක්‍රියාත්මක වෙන්න. ඔබගේ වීර්යය, ඒ කියන්නේ උත්සාහය, අදිස්ථානය කර්මයට අනුව සාර්ථක වෙන්නේ ධර්ම මාවතේ ගමන් කිරීම නිසා මිසක් පුරුද්දෙන් හටගන්නා දෙයක් නොවන බව මකර ලග්න හිමියන් ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබගේ වීර්යය ඔබට ඇති වෙන්නේ, ඔබට ප්‍රතිඵලදායක වෙන්නේ, ඔබ සාර්ථක කරවන්නේ ධර්ම අවබෝධය තුළ, ධර්ම ගමන් මාර්ගය තුළ ගමන් කිරීම නිසා පමණයි. නමුත් මෙය ඔබගේ පුරුද්දකින් හටගන්නේ නැහැ. ධර්මය අවබෝධ වුණොත් ඒ තුළ ගමන් කළොත් ඔබ වීර්ය වෙනවා. ඔබේ වීර්ය, උත්සාහය, සාර්ථකත්වය නියම සිහියෙන් යුතුව ධර්ම මාර්ගයේ යෙදීම නිසා හටගත් දෙයක් නිසා ඉබේට හමුණා කියලා ඔබ කවදාවත් හිතන්න එපා. ධර්මයට අනුව ගමන් කරමින් ධර්ම අවබෝධය තුළ ගමන් කරද්දී තමයි ඔබට මේ හමු වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගන්නවා. ඔබගේ දරුවෙක් ක්‍රීඩාවට දක්ෂ වෙනවා. හැබැයි එහෙමනම් ඔබේ දරුවව ග්‍රේඩ් 1 වල ඉඳලා ෆ්‍රී ග්‍රේඩ් එකේ ඉඳන්ම ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් පුහුණුව දීලා ගෙනිච්චොත් තමයි ඒ දරුවට සාර්ථකත්වය හම්බෙන්නේ. නමුත් අවුරුදු 15න් 16න් ඒ වැඩ පටන් ගත්තට හරියන්නේ නැහැ කියන එකයි මම මේ කියන්නේ. දිගු කාලිනව ඔබගේ සැලසුම් සකස් කර ගන්න ඕන. මම ඒ කිව්වේ ඔබට උදාහරණයක්. එතකොට මිත්‍රකම වුණත් දීර්ඝ කාලින මිත්‍රකමක් පවතින්නේ හරි කලාතුරකින්. හැබැයි වෙන්නේ මේ දීර්ඝ කාලින මිත්‍රත්වයක් ඇති වුණොත් ඔබට හරියට ಜಾති හොඳ යාළුවෙක් හමුණා හා සමානයි. ඔබට දීර්ඝ කාලින මිත්‍රත්වයන් තියාගන්නයි අමාරු. මොකද ඔබට අයහපත් අය හමු වෙන නිසා. ඒ නිසා ධර්ම අවබෝධය තුළ කතා කරද්දී ධර්මය ගැන නිතර කතා කරන, හැන්දෑවට බෝධි පූජාවක් කරන්න යන, තමාගේ බිරිඳ ස්වාමියාත් එක්ක දරුවන් එක්ක තුන් සූත්‍රය කියලා වඳින, අන්න එවන් අය තමයි ඔබට ඔබගේ කල්යාණ මිත්‍රයන් බවට පත් වෙන්න ඕනේ. අන්න එවැනි අය තමයි ඔබගේ උත්සාහයට උදව් කරන අය බවට පත් වෙන්නේ. 7 වෙනි පියවර. මේ 7 වෙනි පියවරේදී ඔබ පුදුමාකාර විදිහට සහයෝගයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. කහ එක්කද මේ සහයෝගයෙන් වෙන්න ඕනේ? ඔබගේ මව සමග. මව ඔබගෙන් උදව්වක් ඉල්ලුවොත් ඒ උදව්ව දෙන්නම ඕන ඔබ. එතකොට තමයි ඔබගේ ශූරත්වය වර්ධනය වෙන්නේ. ඔබ ගෙදරට ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ. කොහේ ගියත් ගෙදර කෝල්ලක් තියලා අම්මා තාත්තගේ දුක සැප බලන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. කෙනෙකුට උපකාරයක් ඕනේ කියලා දැනුණු විට උපකාර කරන්නෙක් විය යුතුයි. එවිට තමයි මේ ශූරත්වය ඔබ තුළ ඇති වෙන්නේ. මොකද මේ ශූරත්වය කියන්නේ? තමාට අවශ්‍ය අරමුණ කරා යන්න අන් අයගේ සහයෝගය ලබන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වීම තමයි ශූරත්වය කියලා කියන්නේ. එහෙනම් මේ 7 වෙනි පියවර, මේ ගේදොර ඉඩකඩම් දීපල යාන වාහන සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ. එතකොට ඔබ මේ ගෙදරදී ඇති කරගන්නා අම්මත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමේ කලාවේ ප්‍රගුණත්වය තමයි ඔබට කවදාරි ඉදිරියට මම කතා කරන විවාහයේ සාර්ථකත්වයට ඇතුල් වෙන්නේ. අම්මට ගෞරව කරන කෙනෙක්, කාන්තාවට ගෞරව කරන කෙනෙක් අනිවාර්යෙන් බිරිඳට ගෞරව කරනවා. ස්වාමියට ගෞරව කරන්නේ කාන්තාවක්, තම පියාට ගෞරව කරන කාන්තාවක්, තම සහෝදරට ගෞරව කරන කාන්තාවක් තම ස්වාමිය ඉදිරියේ ස්වාමි භක්තිය රකිනවා. 7 වෙනි පියවර. ඔබගේ නායකත්වයට, ඔබගේ රාජකාරියට වගකීම සාර්ථක කර ගැනීමට ඔබ හිතත් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතුයි. ඔබගේ නායකත්වය නිතරම හිතත් එක්ක ගමන් කරන්නේ. ඒ හිත අවංක හිතක් වෙන්න ඕන. පරාර්ථකාමී සිතුවිලින් යුක්ත හිතක් වෙන්න ඕන. පුරුෂ වීරයෙන් වැඩ කටයුතු කරන හිතක් වෙන්න ඕන. ඒ කියන්නේ සහයෝගයෙන් ඔබට වැඩ කටයුතු කරන්න නම් ඔබ පටන් ගත්ත වැඩේ ඉවර වෙනකම් අත නොහරින කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි පුරුෂ වීරිය කියලා කියන්නේ. ඔබගේ தත්ත්වය තහවුරු කර ගැනීමට, ඔබගේ වගකීම රාජකාරිය නිසලෙස ඉෂ්ට කර ගැනීමට ඔබට ගෙදර සාමකාමී බව, ඔබගේ ගෙදර අයගේ සහයෝගය, ඔබගේ මවගේ සහයෝගය සහ ආශිර්වාදය අවශ්‍ය වන බල කර්මය පෙන්වා දෙනවා. ගෙදර ඉන්න හැම කෙනෙකුටම, දරුවෙකුට, අම්මට, බිරිඳට, තාත්තට හැම කෙනෙකුට හිතනවා මගේ මහත්තයාට හරියන්න ඕනේ. රැකියාවෙන් දිනුවටපත් වෙන්න ඕන. ඔබ එහෙනම් ඔවුන්ට හොඳින් සලකන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඔවුන්ට අවංක වෙන්න ඕනේ.
ඔවුන්ගේ හිත රිදවන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනි. ඔවුන් ගෙදර තනියෙන් වැඩ කරන විට ඔබ ඔවුන්ට උදව් උපකාර කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එතකොට රාජකාරිය ඉඳලා ගෙදරට එන විට ඇවිල්ලා ආපහු රාජකාරිය වැඩ කරන්න යන්න එපා. ෆෝන් එකේ යාළුවොත් එක්ක chat කර කර ඉන්න යන්න එපා. අන්න අසාර්ථකයි. මොකද ඔබට තියෙන සංවේදී හිත. ඒ සංවේදී හිත ඔබව අයාලේ ගමන් කරවන්න පුළුවන් පංචශීල කඩන ස්ථානවලට. ඒතර ඔබ දැනගන්න වැඩ ඉවරුණ ගමන්ම 6-7 වෙනි ගෙදර එන්න. එතන තමයි ඔබගේ ස්වර්ග රාජ්‍යය වෙන්න ඕනේ. මොකද ඔබ එහෙම කළොත් තමයි ඔබගේ ජීවිතය තුළ ඔබගේ නායකත්වයේ තත්ත්වයට ජනප්‍රසාදය ලැබෙන්නේ. ඔබට ධනෙ හරි හම්බ කරගන්න ලැබෙන්නේ. ඒ මවගේ ආශිර්වාදය, ගෙදර අයගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ඔබට තිබිය යුතුයි. ඔබ ඉපතුණු ගමට තම පවුලට සේවයක් කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ ඇති කරගන්නා පින් වලින් තමයි ඔබගේ ජනප්‍රසාදය, කීර්තිය, ධනය උපයා ගන්න පුළුවන් හැකියාව ඔබට ලැබෙන්නේ. මකර ලග්න හිමියනි, කර්මයට අනුව ඔබට තිබෙන්නේ සංවේදී හිතක්, ඉක්මනින් පැහැරෙන හිතක්. වේදනාව වහමුවේ හදවතින් හඩන අයෙක් මකර ලග්න හිමියනි ඔබ. නිකන් හිතන්නකො ඔබට සැර බිරිඳක් හම්බුණා කියලා. ඔබ හදවතින් අඩන අවස්ථාවල් වැඩි. සැර ස්වාම පුරුෂයෙක් හම්බුණා කියනකො ඔබ හදවතින් අඩන වෙලාවල් වැඩි. හිත ඉක්මනින් කලකිරෙනවා. ගෘහ ජීවිතය හා පවුල සම්බන්ධ වේවුල් ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සමතතාවලින්, ඒ කියන්නේ විවාහයට පත් වෙලා ඉදී අනියන් ප්‍රේම සමතතා දුන්නොත් ඒ වලම ඔබට ඇති වෙන්නේම දුක් කරදර. බලාපොරොත්තු සුන් කර ගැනීමමයි සිද්ධ වෙන්නේ. කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ කර්මයට අනුව. ගිහි ජීවිතය වඩා ඔබ තපස් ජීවිතය ආස කරන කෙනෙක්. ඔබ ගෙදර ඉද්දී වුණත් කෑ ගහුව ගාන සද්ද දවට්ට දාගෙන ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ධර්මයට ඔබ යොමු කරන වටපිටාවක් තියෙනවා. අන්න එවැනි විදියට තමයි ඔබ ඔබගේ පරිසරය සකස් කරගන්න ඕනේ ගෙදර. බෞද්ධෙක් නම් ගෙදරට ඇතුල් වෙන විදිය ඇතුල් වෙන විගසම බුදුරජාන් වහන්සේගේ බුද්ධ රූපයක් තියන්න ඕන. බුදුන්ට නමස්කාර කරලා ඔබගේ ඇතුළට එන්න ඕනේ. ඒ සාමකාමී පරිසරය ඔබ ඇති කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. රාත්‍රියේ බිරිඳ ස්වාමියා දරුවන් එක්ක බුදුරජාණන් වහන්සේට මල් තියලා පැන් තියලා සුළුවට හෝ බුදුගුණ කියන්න ඕනේ. මවගේ උපකාර ලබන්න ඔබට ඔබගේ මේ ජීවිතය තුළ පිනමදි. ඔබ කොච්චර හිටියත් මකර ලග්න හිමියනි ඔබට හොඳ රැකියාවක් කරලා සල්ලි බාලය හම්බ වෙද්දී මව නොසිටින්න පුළුවන්. මවගේ අසනීපවලදී ඔබට වීදම් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒක මං කිව්වේ පිනමදි වෙනවා කියලා. එතකොට පින කියන්නේ අම්මගේ හිත සතුටු කිරීම. ඔබ ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගත්තොත් දැන් මට මතකයි මගේ ජීවිතය තුළ මම ඒ ලෙවල් වලදී පළවෙනි සැරේම විශ්වවිද්‍යාලයට තේරුණා. මගේ අම්මා ගුරුවරියක්. මම ඉතින් මේ පණිවිඩය දෙන්න අම්මගේ ඉස්කෝලේට ගියාම මාව අම්මගේ යහළුවෝ ගුරුවරියන් මාව එක වටක් පිටා මාව වට කරන්න කිව්වේ ඔයාගේ අම්මා කොච්චර සන්තෝෂෙන්ද ඉන්නේ ඔයා ගැනම යද කතා කරන්න කියලා. එතකොට ඒ සන්තෝෂය අම්මට දුන්න කියන්නේ අපි අම්මා මාස 9ක් තිස්සේ අපව දරාගෙන හිටපු ඒ දුක අපි නැති කරලා දැම්මා. මුදල් වලින්ම නෙමෙයි. ඒ මවට කීකරු වීමෙන් මවගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කිරීමෙන් ඔබ හොඳ පුතෙක් කියලා හොඳ දුවෙක් කියලා මවට පෙන්වා දීමෙන් ඔබට ඒ පින ඇති කරගන්න පුළුවන්. ඒත් එකම මව් පාර්ශ්වයේ ණයයින් සමග තිබෙන ඇයි හොඳයි අඩු වෙන්න පුළුවන්. ඔවුන් ඔබ බලන්න නාවට ඔවුන් ඔබට උදව් උපකාර නොකලාට ඔබට හැකි හැම වෙලාවෙම ඔවුන් බලන්න යන්න ඔවුන්ට උදව් උපකාර කරන්න. ඔවුන්ගෙන් රිටර්න් එකක් ඔවුන්ගෙන් ඒ වෙනුවෙන් බලාපොරොත්තුවක් අඩු ගන්න වාචික ප්‍රශංසාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඒතර එහෙම බලාපොරොත්තු වුණොත් ඔබට ඒක නොලබන නිසා ඔබ දුකටපත් වෙනවා. ඔබ පාපයට බර වෙනවා. ඔබ සංවේදී වෙනවා. හදවතින් කඩා වැටෙනවා. ඒ ගැන කල්පනා කරලා දුකටපත් වෙනවා. ගීතුර දියුණුව ජනප්‍රසාදය ලබන්න මකර ලග්න හිමියනි ඉක්මනින් බෑ. වයස යන්න යන්න තමයි ගෙදර දොර හැද වැඩි ගෙවල් දොරවල් හදාගෙන බොහොම දියුණුවටපත් වෙලා
සුන්දර සාමකාමී පරිසරයක් තුළ ඔබට ජීවත් වීමට අවස්ථාව ලැබෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ 8 වෙනි පියවර. මේ 8 වෙනි පියවර තුළ ඔබ බොහෝ වෙලාවට ආදරය තුළ මුලාවට පත් වෙන කෙනෙක්. තමාගේ පෙම්වතියගේ හෝ පෙම්වතා ගැන තවත් අයකින් කරුණු විමසන්න යන්න එපා. ඔව්වෝ ඇය වැරදි උපදෙසක් දෙන්න පුළුවන්. ඔය මිනිස්සයා හරියන්නේ නැහැ. ඔය කාන්තාව හරියන්නේ නැහැ කියලා. කියන්නේ මුලාවටපත් ඔබ අවබෝධ කරගත යුතුයි. මේක අධ්‍යාපනයටත් බලපානවා. අධ්‍යාපනයට අවශ්‍ය කරුණක් තව කෙනෙක්ගෙන් අහද්දී වැරදි උපදේශක් වැරදි නිගමනයක් ඔබට දෙන්න පුළුවන්. ඒ නිසා ඒ අධ්‍යාපනය කියන එකත් ඔබ තනියම පුනරීක්ෂණය කරන්න ඕන එකක්. මකර ලග්න හිමියනි, ඔබගේ ජීවිතය තුළ 8 වෙනි පියවර ගැනයි මම මේ කතා කරන්නේ. මෙය ඉගෙනීමට, ඔබගේ ක්‍රීඩාවලට, ඔබගේ කලාව සම්බන්ධ වැඩ කටයුතු වලට, ඔබගේ ආදරයට සම්බන්ධ කතාවක්. ඒ වගේම මකර ලග්න හිමියනි, ඔබගේ දරුවන්ට අදාළ කතාවක්. ඉගෙනීමට බාධාවන් අවිහිරකම් ඇති වෙන්න පුළුවන්. ඔබගේ ආදරයට බාධාවන් අවිහිරකම් ඇති වෙන්න පුළුවන්. මකර ලග්න හිමි ඔබගේ දරුවන්ගේ ඉගෙනීමට බාධාවන් අවිහිරකම් ඇති වෙන්න පුළුවන්. ඔවුන්ගේ ආදරයන්ට බාධාවන් අවිහිරකම් ඇති වෙන්න පුළුවන්. මේක තමයි කර්මය පෙන්වලා දෙන්නේ. මන්ද ඔබගේ තත්ත්වය, ඔබගේ වෘත්තිය, ඔබගේ රාජකාරිය, ඔබගේ වගකීම තුල ඔබ අනුකම්පාවෙන් වැඩ කටයුතු කරන්නේ. අනේ පහු. ඒ නිසා මේ වගේ තීරණයක් ගමු. ඔන්නෝක දීලා දාමු. ඒක බුද්ධිමත්කමට අදාළ නැහැ. බුද්ධිමත්කම කියන්නේ මට පාඩුවක් වෙන්නත් බෑ වුණ කාරණයකද අනිත් පැත්තට පාඩුවක් වෙන්නත් බෑ. හැබැයි නිවැරදි තීරණයක් වෙන්න ඕනේ. නිවැරදි තීරණය ගන්න ඔබට ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් ඔබ හොඳ දේ නරක දේ මොකද්ද කියලා අඳුරන්නේ නැහැනේ. මන්ද කර්මයේ විසින් මකර ලග්න හිමියනේ ඔබගේ ඉගෙනීමට ආදරයට ඒ පිළිබඳ සාර්ථකත්වය ඇති කරගන්න කර්මය ඔබට ලබා දෙන සහයෝගයේ 140ක් පමණයි. ඒකනේ ඔබ ආදරය තුල හඬා වැටෙන්නේ, කඩා වැටෙන්නේ මකර ලග්න හිමියනේ. ඔබ ඔබගෙන්ම අහලා බලන්න මං හරිද කියනවා කියලා. ඉතිරි 160 ඔබ විසින් සොයාගත යුතුයි. එහෙමනම් ඒ සොයා ගැනීමේදී ඔබට අවශ්‍ය වෙන මූලිකම මාර්ගය තමයි ධර්ම අවබෝධය. ධර්ම අවබෝධයෙන් තොර ඔබට ආදරය තීරුම් ගන්න බෑ. ලෙන්ගතුකම තීරුම් ගන්න බෑ. නුවණ මොකද්ද, බුද්ධිය මොකද්ද, බුද්ධිමත් තීරණය මොකද්ද, නුවණ තීරණය මොකද්ද කියලා ඔබ හිතන්නේ නෑ. අනුකම්පාවෙන් ඒක වහලා තියෙන්නේ. මුලාවටපත් වෙච්ච නුවණක් බුද්ධියක් ඔබට තියෙන්නේ. එහෙමනම් ඔබ 120ක් මේක වැඩි දියුණු කරගන්න ඕනේ. අපි 120ක් කළොත් 60ක් වෙනවනේ. එතකොට හරිය ඔබගේ නුවණ ඔබට පාත ගන්න පුළුවන්. මකර ලග්න හිමියනි, බුද්ධිමත් තීරණය ගන්න බෑ ඔබට. තීරණ ගන්නේ අනුකම්පාවෙන් යුතුව. ඒ පාඩුව විශාලයි. විභාග වලින් සමත් වෙන්න ඔබ බොහෝ මහන්සිලා පාඩම් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. අන්තිම මොහොතේ පාඩම් කරන්න බලන් හිටියොත් ඔබ බලාපොරොත්තු වෙන සාර්ථක ප්‍රතිඵල ඉගෙනීම තුළ ලැබෙන්නේ නැහැ. ඔබේ ඉගෙනීමට මූලිකවම බලපාන විශාලම බාධාව ආදරය. ආදරය කොටස් 3කට බෙදෙනවා මම. පළවෙනි එක, ඔබ පොතපතට ආදරය කරන්න ඕනේ. පොතපතට ආදරය කරද්දී ඔබ ලියන පොත හොඳට පිට කවරේ දාලා ලස්සනට තියාගන්න ඕනේ. කැඩෙන්න දෙන්න බෑ. ඒක කොළ කඩන්න බෑ. ලස්සන අකුරෙන් ලියන්න ඕනේ. ඒ පොතපත ආදරය කරන කෙනාට අපි නිතර කතා කරන්න කැමතිනේ. එයාව බලන්න කැමතිනේ. ඔබ පොතපතට ආදරය කළොත් ඔබ නිතර ඒක අරලා බලන්න කැමතියි. අන්න පාඩම් කරන්න හිතෙනවා. දෙවෙන්න, ඔබ මවට කීකරු වෙන්න ඕනේ.
මොකද ඉගෙනීම තුළ ඔබගේ පිටුපස ඉන්නේ අම්මා. එහෙනම් ඉගෙනීමට අවංක වෙන්න ඕනේ. ඉගෙනීම තුළ පරාර්ථකාමී සිතුවිලි තියෙන්න ඕනේ. කොහොම හරි මං ජය ගන්න ඕනේ. පුරුෂ වීරියෙන් වැඩ කරන්න ඕනේ. පාඩම් කරන්න පටන් ගත්තොත් ඒ පාඩම් කරන්න මම කොළ 4ක් අද පාඩම් කරනවා කියලා හිතාගෙන ඔබ වාඩි වුණොත් ඒ කොළ 4ම ඉවර කරන්න ඕනේ. ඒක තමයි පුරුෂ වීරිය කියලා කියන්නේ. එහෙම නැතුනොත් ඔබට ඉගෙනීමෙන් ප්‍රතිඵල ගන්න බෑ. රාජ්‍යාංශයේ රැකියාවක් ලබා ගන්න බෑ. ගුරුවරුන්ගේ ගෞරවයට ඔබපත් වෙන්නේ නැහැ. එහෙනම් විභාග වලින් සමත් වෙන්න ඔබ බොහෝ මාංශලවට කටයුතු කරනවා. තුන්වෙනි ආදරය. මේක ඍණාත්මක ආදරය. ඔබ ඔබගේ ජීවිතය තුළ අවුරුදු 20 වෙනකන් අවුරුදු 18 වෙද්දී අපි A level අපොස උසස් පෙළ කළ ඉවරයිනේ. අවුරුදු 20 වෙනකන් අම්මගේ තාත්තගේ ආදරය ඇරෙන්න බාහිර තරුණියෙක්ගේ හෝ තරුණයෙක්ගේ ආදරය හොයන්න එපා. ඒක තමයි විශාලම බාධාව ඔබට. ඔබගේ අධ්‍යාපන කටයුතු වල දියුණුව ලබා ගන්න බැරි වීම, බුද්ධිමත්ව හිතන්න බැරි වීම. ඔබගේ ඉගෙනීමට බාධා වන්නේ ආදරයයි. මොකද ඔබ ආදරය හමුවේ හඬා වැටෙන්නෙක් මකර ලක්ෂ්මීහිමියනි. වැඩ නොකරන සිටනවා, පාඩම් කිරලි අතහරිනවා, අඬනවා, අසීහියෙන් වැඩ කරන්නේ. ඒ නිසා බොහෝ පාඩු ඇති කර ගන්නවා. කිල්ලෙකුට කොල්ලෙකුට ආදරය කරන්න නම් හිතන්නවත් එපා අවුරුදු 20 වෙනතුරු. මොකද ඔබ ආදරය පටන් ගත්ත කියලා හිතන්නකෝ. ඉගෙන ගන්න ඕන කාලේ ආදරය කරනවා. ආදරය කරන්න ඕන කාලේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒ අවුරුදු 20 වෙනකම් විභාග පාස් නැහැනේ. ජොබ් එකක් හොයන්න මොකක් හරි කරන්න එපා. අන්න ඒ කාලේ ඔබ ඉගෙන ගන්න බලනවා. ආදරය කරන්න ඕන කාලේ. මන්ද ඔබ ආදරයට ලොල් වැඩි. ආදරය තුල පිස්සු හැදෙනවා. ආදරයට එච්චර කැමති. ආදරය තුල වේදනාව විඳින්නම කැමති නෑ. ඒ වෙනුවෙන් කාලය වැඩි කරනවා. කාලය වැය කරනවා. ආදරවන්තය ගැන නිතර හිතන්න පටන් ගන්නවා. පොඩි සැර වචනයක් ඔබේ ආදරවන්තයාගෙන් ඔබට කියවුණොත් ඔබ ඔබගේ ජීවිතය තුළ ප්‍රීති උද්‍යෝගීභාවය අඩු කර ගන්නවා. නැත්තරම නැති වෙනවා. එවිට ඔබගේ බුද්ධිය නොවන නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එලෙසම ඔබගේ ජීවිතය තුළ ඔබගේ දියුණුවට බාධා කරන කාරණය තමයි මේ ආදරය කියන එක. ඒකයි මකර ලග්න හිමියනි ඔබගේ දරුවන්ට, ඒ වගේම ඔබගේ මකර හිමි දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට අම්මගේ තාත්තගේ ආදරය නිතරම ලැබෙන්න ඕනේ. අම්මගේ තාත්තගේ ආදරය නිතරම ලැබුණොත් ඔවුන් පිට ආදරයක් හොයන්න යන්නේ නැහැ. පතන්නේ නැහැ. ඔබගේ අරමුණට, ඒ කියන්නේ ඉගෙනීම, ක්‍රීඩාව, කලාව, ඔබගේ වෘත්තීය කටයුතු වලට, ඔබගේ ඕනම කටයුත්තකට බාධා කරන ආදරය ගැන ඔබ බෙහෙවින් කල්පනාකාරී වෙන්න ඕනේ. මන්ද ආදරය තුළ ඔබට නිතර දුක් සහිත කරදර වලට මුහුණ පාන්න සිදු වෙනවා. කර්මයට අනුව ඔබගේ ආදරය තුළ වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ කලින් මිතුරු වූවෙකු සමග විවාහ වන්න. තමන්ගේ ජීවිතයේ මූලික අරමුණු සාර්ථක කරගන්න නම් ආදරයන් තුළ පැටලෙන්න එපා. ඒක හැම අවස්ථාවකදීම ඔබ හිතේ තියාගන්න ඕනේ. පාසල් සමයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරන කාලයන්හි ආදරයන්හි වෙලීම ඔබව අරුබුදවල පටලවනවා. අධ්‍යාපනයේ සාර්ථකත්වය ගන්න ඔබට බැරි වෙනවා. ඒ සාර්ථකත්වය අඩු වෙනවා. විවාහ වූ පසු තම බිරිඳ ස්වාමියා හැර වෙන ගැහැණියෙකුට, වෙන පිරිමියෙකුට ඔබ ආදරය කරන්න යෑම ඔබම විනාශ කර ගැනීමක්. ඔබගේ ජීවිතය එහෙම් පිටින්ම අඩාල කර ගැනීමක්. එය රැකරක්ෂා නැතිවීමට, ව්‍යාපාර කඩා වැටීමට තරම් බලපානවා. මන්ද ඔබේ ලග්නාධිපති මකර ලග්න හිමියන්ගේ ලග්නාධිපති තමයි සෙනසුරු. සෙනසුරු එක තැනක වාඩි වෙලා පංචශීලය
කඩන්නේ නැතිව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට ඔබ පංචශීලයේ කඩනවා නම්, ප්‍රාණඝාත අකුසලයේ කරනවා නම්, සොරකම් කරනවා නම්, වැරදි කාම සේවනයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, හිස් වචන කියනවා නම්, පරුෂ වචන කියනවා නම්, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ පංචශීලයේ කඩන අයට තදින් දඩුවම් දෙනවා මේ සෙනසුරු. ආදරය තුළ ඇතිවන වේදනාවට ඔබට ඔරොත්තු දීමේ ශක්තිය අඩුයි මකර ලග්නේ මියනේ. ඔබ නොකා නොබී ඉන්න පුළුවන්. දිගටම අඬන ඉන්න පුළුවන්. කඩා වැටෙන්න පුළුවන්. දෙමව්පියනි, ඔබට මකර ලග්න හිමි දුවෙක් හෝ පුතෙක් ඉන්නවනම් ඔවුන් සමග මිත්‍රත්වයෙන් යුතුව ඔවුන්ට ආදරය කරන්න. ලෙන්ගතු වෙන්න මිතුරියක් ලෙසින්. එවිට එම දරුවන් වෙනත් ආදරයන් තුළ පැටලෙන්නේ නැහැ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ආදරයේ හමුවේ මකර ලග්නේ මියා මුලාවටපත් වෙනවා. වශී කුරුකම් වලට ගොදුරු වෙනවා. ඔබ විවාහ කරගන්න පෙම්වතෙකුට හෝ පෙම්වතියකට අවශ්‍ය වෙලාවකදී ඔබට ගුරුකම් කරලා මොනවා හරි කන්න බොන්න දීලා වුණොත් ඒ තත්ත්වෙට නතු කරගන්න පුළුවන් පිහිටීමක් කර්ම යනුව ඔබට තියෙනවා. ඔබගේ කැමැත්ත ගන්නා ගුරුකම් වැනි දේවල් වලට ඒ නිසා පහසුවෙන් ඔබ ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම තනිකඩෙක් වෙලා ඉන්න කාල සීමාවල් වලදී තමාට සැකසීතෙන අනවශ්‍ය ගෙවල් දොරවල් වලට යෑම තහනම් ඔබට. ඒ නිසා ඔබ ගැනම කල්පනා කරන්න. ඔබ අනුකම්පාව ඉදිරියේ තමාගේ බුද්ධිය මොට කරගත්ත වෙලාවල් කොච්චර තියෙනවද කියලා. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ජීවිතේ 9 වෙනි පියවර. මකර ලග්න හිමියන්ට ආගම දහම තුලදී ආගම දහම තුලින් පිටපයින්න, ආගම දහම තුල කඩා වැටෙන්න, ආගම දහම් තුල තරහ වෙන්න ඕනතරම් කටයුතු සිද්ධ වෙනවා. හැබැයි ඔබ බෞද්ධයෙක් කියලා මිත්‍යා දෘෂ්ටිකයෙක් වුණොත් අනිවාර්යෙන් ඔබට බොහෝ ලැබෙන්න තියෙන දේවල් අත ළඟට ඇවිල්ලා නොලැබී යන්නේ බවට පත් වෙනවා. කර්මය ඔබට පෙන්වා දෙන්නේ දැන් මම මේක වැඩිපුරම කතා කරන්නේ ඔබගේ ජීවිතය තුළ ඔබට ඇති වුණ ගැටලු ප්‍රශ්න ගැන. බාධක හමුවේ කර්මය ඔබට ඔබව ශක්තිමත් කරලා තියෙන්නේ කොහොමද ඒට මුහුණ දෙන්න කියලා. කර්මය ඔබට පෙන්වා දෙන්නේ ඔබට එන හැම ප්‍රශ්නයක්ම ගැටලුවක්ම බාධාවක්ම පසුපස ඔබගේ ජීවිතයේ තීරණාත්මක ධනාත්මක වෙනසකට කරුණු යෙදෙනවා කියලා. එහෙනම් මකර ලග්න හිමියනේ හැම කරදරයක් ප්‍රශ්නයක් පිටුපසම ඔබ ජීවිතයේ ගොඩ දාන සිග්නල් එකක් එනවා, සංඥාවක් එනවා. ඒක අඳුනගන්න නම් ඔබ ධර්ම අවබෝධය තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ප්‍රශ්න පිටුපස ජයග්‍රහණය පවතිනවා. එය හොඳින් අවබෝධ කරගෙන කා සමගත් සහයෝගයෙන් යුතුව කටයුතු කරන්න ඔබට පුළුවන් වෙනවා. කර්මයට අනුව ඔබගේ ජීවිතය තුළදී ඔබ වැටී තිබෙන කරදරයෙන්, ප්‍රශ්නයෙන්, ගැටලුවෙන් ගොඩ ගන්න කවුරු හරි අතක් දීලා ඔබව ගොඩ ගන්නවා. එහෙම තමයි කර්මය පෙන්නලා දෙන්නේ. ඒ தත්ත්වය ඔබට ඇති වෙන්නේ ඔබ අන් අය සමග සහයෝගයෙන් වැඩ කටයුතු කරන කලාව ප්‍රගුණ කරලා ඒ ජීවිතයේ පුරුද්දක් බවට ධර්මය තුලින් පත් කරගත්තොත් පමණයි. ගැටලුවට ප්‍රශ්නයක් ආවිත ඔබ ඒ ගැටලුව සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙන්න. ගැටලුවට විරුද්ධ වෙන්න යන්න එපා. හදිසි තීරණ වලට එළඹෙන්නත් එපා. කාලෙට ඉඩ දෙමින් එම ගැටලුවට මුහුණ දෙන්න, ඒ ගැටලුව විසඳ ගන්න, ඔබට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ පළමුවෙන්ම ඔබ තුළ ඇති සූරත්වයයි. සූරත්වය කියලා කියන්නේ තව කෙනෙක් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරමින් ඔහුගේ උදව් උපකාර ඇතුව තමාගේ අරමුණ කරා යන්න පුළුවන් තියෙන ශක්තියට. ඒ තුල බල සම්පන්න අයෙකුගේ උදව්වක් අනිවාර්යෙන් ඔබට ලැබෙනවම කරලක් නෙමෙයි. ඒක තමයි කර්මය පෙන්වා දෙන්නේ. හැබැයි මේ උදව්ව ලැබෙද්දී ඔබ හිතන්නකෝ අවිවාහකයි කියලා.
හැබැයි ආදරය කරද්දී ඔබේ පෙම්වතියව හෝ පෙම්වතාව කාමුක හැඟීම් වලට පත් කරගන්න එපා. කසාද බැඳලා කරන්න ඕන දේවල් ආදරය කරන කාලේ කරන්න යන්න එපා. ඔබ එහෙම කළොත් මේ උදව්ව ඔබට එන්නේ නැහැ. විවාහයෙන් පසු ජීවිතය තුළ මකර ලග්න හිමියනි ඔබගේ බිරිඳ හැර වෙන කාන්තාවක් ඔබ ආශ්‍රය කළොත් බිරිඳක් විදිහට ඔබ ස්වාම පුරුෂය ඇරෙන වෙන ස්වාම පුරුෂයෙක් ආශ්‍රය කළොත් මේ උදව්ව කර්ම විසින් ඔබට දෙන්නේ නැහැ. ඔබ ඒව අත්විඳලා ඇති. දැන් ඔබට නිවැරදි වෙන්න අවස්ථාවයි මේ මම මේ කියන්නේ. ඒ තුල ඔබට ධනය කීර්තිය උපයා ගැනීමට හැකි වෙනවා. ඒකයි මම කිව්වේ. කරදරයක් ගැටලුවක් පිටුපස ඔබගේ තත්ත්වය උසස් කරන්න පුළුවන් පිනක්. ඔබට කීර්තියක් ඇති කරන්න පුළුවන් පිනක්. ඔබට ධනයක් උපයන්න පුළුවන් පිනක් පිටුපස පවතිනවා. එය අවබෝධ කරගන්න ඕන මකර ලග්න හිමියනි ඔබ ධර්ම අවබෝධය තුලින් ඔබගේ නුවණ වැඩි වීම තුලින්. ගැටලුව ලෙස බාර නොගෙන ගැටලුව ඔබගේ හවුල්කරුවෙකු ලෙස බාර ගන්න. ගැටලුවත් එක්ක එකට එකතු වෙලා කටයුතු කරන්න. මකර ලග්න හිමියනි ඔබේ ගැටලුව විසඳා ගැනීම පසුපස ඔබට ජයග්‍රහණයක් පවතින බව ඔබ දැන් දැනගත යුතුයි. ඔබට ලැබිය යුතු ගෞරවය දැන් මේ ගැටලුව ප්‍රශ්නය විසඳගද්දී ඔබගේ ජීවිතය තුළ වෘත්තීය වෙන්න පුළුවන් රාජකාරී තුළ වෙන වගකීම තුළ වෙන්න පුළුවන්. ඔබ ගැටලුවක් විසඳන්න ඔබට හැකියාවක් තියෙනවා. සමහර වෘත්තීය සංගීන් ඔබට බාධා කරන්න පුළුවන්. ඔබගේ වෘත්තීය ප්‍රධානිය ඔබට බාධා කරන්න පුළුවන්. ඔබගේ ප්‍රධානත්වයට ආස නොකරන අය ඔබට බාධා කරන්න පුළුවන්. හැබැයි ඔබ මෙසේ සූදානම් වෙන්න ඕනේ. කිසිවෙක් තරහ කරගන්න නැතුව එඩිතරව ප්‍රතිවිරුද්ධ මත පිළිගනිමින් අනිත් අයට ප්‍රථමව ඔබට ඔබගේ රාජකාරී වගකීම ඉෂ්ට කරන්න පුළුවන් ශක්තියක් ඔබට තියෙනවා. හැබැයි ඔබ ඒක ඉවර කළ පමණින්ම ඔබගේ ප්‍රධානියට දන්න ඕන මම මේක කළා කියලා. ඔබ ඒ ප්‍රධානියට ඒක ප්‍රපෝර්තු කළේ නැත්තම් ගැටලුව ප්‍රශ්න විසඳුවා කියලා වෙන අය ඔබට ඉස්සෙල්ලා ප්‍රධානියට කියනවා ඒ ගැටලුව අපි විසඳලා තියෙන්නේ කියලා. එතකොට ඔබට එන්න ඕන තියෙන ගෞරවය එතනට යනවා. ඒ නිසා එහෙම ඔබට ලැබිය යුතු ගෞරවය අන් අයට පවරා ගන්න ඔබ ඉඩ දෙන්න එපා. වෛරය ඔබ වෛරෙන් ප්‍රශ්න විසඳන්න එපා. වෛරයෙන් පිළිතුරු දෙන්න යන්න එපා. තරහට තරහෙන් උත්තර දෙන්න යන්න එපා. කෝපයට කෝපයෙන් උත්තර දෙන්න යන්න එපා. වෛරයට අවෛරයෙන් පිළිතුරු දෙන්න. කෝපයට තරහට මෛත්‍රී සහගත පිළිතුරක් දෙන්න. විරුද්ධකාරයට කවදාවත් අනුකම්පා කරන්න එපා. හැබැයි උපකාර කරන්න. ඔව් හඳුන් කූරක් අරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් හඳුන් කූරු පෙට්ටියක් ඔවුන්ගෙන් ගන්න සල්ලි දීලා. නිකන් සල්ලි දෙන්න එපා. ඔහුට ධර්ම අවබෝධය ලබා දී නිවැරදි තැන ඔබ තියන්න. මොකද ඔබට ඉදිරියට එන සතුරත් ඔබට ඔබගේ අපිට අන්නක ඔබට කෙනෙක් ගහන්න එනවා කියලා. ගහන්න එන මිනිස්සයා මගින් හැරලා යනවා ඔබ දැකලා. එවැනි කර්ම ශක්තියක් ඔබට තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ගෙදර පාලනය. ඔබගේ ජීවිතය තුළ ප්‍රධානිය බොස් කවුද? මකර ලග්න හිමියෝ හිතනද ඔබ බොස් කියලා ඔබගේ ජීවිතය තුළ ඔබ ප්‍රධානිය කියලා? කර්මය පෙන්වා දෙන්නේ නැහැ එසේ. ඒ නිසා අපි මේක අහලා බිමු මකර ලග්න හිමියනි. ඔබේ ගෙදර පාලනය, වියදම් කිරීම, ගෙදරට අවශ්‍ය දේ තීරණය කරන්න ඔබගේ බිරිඳට. එහෙම නැත්නම් ඔබ බිරිඳක් නම් ස්වාමියාට බාර දෙන්න. මකර ලග්න හිමියාගේ ප්‍රධානියා
බොස් වෙන්නේ ඔබගේ විවාහ ජීවිතය තුළ නායකයා විය යුත්තේ ඔබගේ බිරිඳ. ඔබ මකර ලග්න හිමි බිරිඳක් නම් ස්වාමියා. මන්ද ඔබේ බිරිඳට ස්වාමියට ඔබගේ දියුණුව මාර්ගය පැහැදිලිව පේනවා. ඔබට පේන්නේ නැති දේ ඇයට ඔහුට පේනවා. ඔබේ ජීවිතය තුළ ඔබේ ආරක්ෂකයා වෙන්නේ ඔබේ බිරිඳ නැත්තම් ඔබේ ස්වාමියා. කර්මයට අනුව ඔබගේ ජීවිතයේ වෘත්තීය දියුණුව සාර්ථකත්වය ඔබේ බිරිඳයි. ඒ බිරිඳක මඟ පෙන්වීමයි. නැත්තම් ස්වාමියයි. ඇය සමග හෝ ඔහු සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන්න. බිරිඳට දෙන ආදරය, සැලකිල්ල, ගෞරවය වෙන කිසිම කාන්තාවකට දෙන්න යන්න එපා. දුන්නොත් ඔබගේ ජීවිතයේ විනාශය එයින්ම පටන් ගන්නවා. එහි විපාකය ඔබට කර්මය විසින් ලබා දෙන්නේ. එක්ක ඔබගේ රැකියාව අහිමි කරලා, ව්‍යාපාර තුල ඔබව කඩාවට්ටලා, බිමට සමතලා කරලා දාලා, තමාගේ එකම ආරක්ෂකයා වන බිරිඳ වාසනීප කරලා, එහෙම නැත්නම් ස්වාම පුරුෂයා වාසනීප කරලා, අන්න ඒ විදිහ තමයි කර්මය ඔබට සලස්සන්නේ. දුක්, තනිකම, අසරණකම ඔබට දැනෙන්න සලස්සන්නේ. මේ ඔබගේ කර්මයට අනුව ඔබ ඔබගේ ජීවිතය තුළ ඔබගේ බිරිඳට, ඔබගේ ස්වාමියාට අකටයුත්තක් නොකරන තාක්, ඔබ පංචශීලයේ ආරක්ෂා කරන තාක් ඔබගේ දියුණුව, රැකියාවේ උසස් වීම, ව්‍යාපාරවල ලාභදායකත්වයේ වැඩිවීම ඔබ ළඟම තියෙනවා. ඒව කිසිම බලවේගයකට නැති කරන්න බෑ. ඔබ ඔබගේ බිරිඳ හමුවේ තම ස්වාමිත්වය රැකගන්නා කෙනෙක් නම්, බිරිඳක් විදිහට ඔබ ඔබගේ ස්වාමියා හමුවේ තම පතිවත ස්වාමි භක්තිය රකින්න කෙනෙක් නම්, මකර ලග්න හිමියනි, ඔබ ජීවිතය තුළ සැබෑම ජයග්‍රාහකෙක් වෙනවා. ජීවිතය දිනන්නෙක් වෙනවා. කවමදාවත් පරාජිතයක් වෙන්නේ නැහැ. නැහැ බෑ කියන ඒවා ඔබගේ ශබ්දකෝෂයේ ඇති වෙන්නේ නැහැ. රැකියාවෙන් උසස්ම තත්ත්වයටපත් වෙනවා. ව්‍යාපාර වලින් ඉහළම ආදායම් ලබනවා. ජන ප්‍රසාදය, කීර්තිය ලබනවා. උපයා ගන්න ධනය වැඩි වෙනවා. ජීවිතයේ සෑම අංශයකටම ස්ථාරව පවත්වාගෙන යාමට ඔබට හැකි වෙනවා. ආගිය තැන සැප ලබන්නෙක් වෙනවා. උගත් උසස් මිත්‍රයෝ ඔබේ උදව්වට එනවා. සිය උත්සාහයන් සාර්ථක කරගන්නවා. ජය පරාජය එකසේ ලබන්න තරම් ඔබ ශක්තිමත් වෙනවා. කීර්තියෙන් අඩුපාඩු නැත්තෙක් බවට පත් වෙනවා. ඔබ ජීවත් වන ඉඩම්වල, ගස්වල බොහෝ ඵලදාව ඇති වෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ජීවිතේ 11 වෙනි පියවර ගැන. මේ 11 වෙනි පියවර ගැන කතා කරද්දී ඔබගේ මිතුරන්, වැඩිමහල් සහෝදර සහෝදරියන්, ඔබගේ වෙළඳ ව්‍යාපාර, ඒත් එක්කම ඔබගේ විවාහ ජීවිතේ බිරිඳ හා ස්වාමියා අතර තියෙන ලිංගික සමතුලිතතාවයන්, ඔබ මුලාවටපත් වෙන විදි, මේ හැම දෙයක්ම කතා කරනවා. ඔබ බලන්න ඔබගේ ජීවිතය තුළ මිතුරන් හමුවේ ඔබ කොච්චර මුලා වෙලා තියෙනවද? මිතුරන් හමුවේ ඔබ කොච්චර රැවටිලා තියෙනවද? මිතුරන් ඔබ කොච්චර වැරදි මාර්ගවල ගෙනහිලා තියෙනවද? ඔබට කල්යාණ මිතුරෙක් හමු වෙන්නේ තාම කලාතුරකින්, සත්පුරුෂ මිත්‍රයෙක්. ඒකයි මං කිව්වේ මකර ලග්නෙමිනි, ඔබගේ කල්යාණ මිතුරා බවට පත් කරගන්න, සත්පුරුෂ මිත්‍රයා බවට පත් කරගන්න කියලා බුදුරජාන් වහන්සේව, ශ්‍රී සද්ධර්මය, ශ්‍රී සංඝ රත්නය ඔබව ධානිතක මකර ලග්න හිමියෝ ජීවිතය තුළ තමාගේ නායකත්වයට,
තමාගේ වෘත්තීය මට්ටමට රාජකාරියට වගකීම තත්වයට පරිහාන කරන්න ඉදිරිපත් වෙන්න මිතුරු වේශයෙන් ඉන්න සතුරා. ඔබ මුලා කරන්න, ඔබට අලාභ කරන්න, ඔබ මිත්‍යා ලබ්ධික කරන්න ඉදිරියට එන්නේ ඔබගේ මිතුරන් යයි සිතා සිටින අයවලුමයි. ඔවුන් ඔබගේ තත්ත්වයට ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඔවුන් ඔබට ඔබගේ දියුණුව පහත යන්න ගුරුකම් කරන්න පුළුවන්. ඔබට වැරදි උපදෙස් දෙන්න පුළුවන්. ඔබගේ තත්ත්වය, වෘත්තීය රාජකාරිය වගකීම මුල් කොටගෙන ඔවුන් ඔබට වැරදි මාර්ග පෙන්වලා ඔවුන් අයිතු ලාභ ලබන්න පුළුවන්. ඒ තුල ඔබට ඔබගේ තත්ත්වයට නොගැලපෙන දේවල් සිදු වෙනවා ජීවිතය තුළ. අසත්පුරුෂ මිත්‍රයන් ඔබ පාපකාරී ක්‍රියාවලට යොමු කරනවා. පාපකාරී ක්‍රියා කරන ඔබට ඔබ කරන කියන දේ කිසිවත් මහා සඵලභාවයට පත් වෙන්නේ නැහැ. විවාහක කාන්තාවන් ඔබේ ඇසුරට කැමති වෙනවා. විවාහක පිරිමින් ඔබගේ ඇසුරට කැමති වෙනවා. ඔවුන් කූටකම් කරන්නා වූ, ඊර්ෂ්‍යාකම් කරන්නා වූ, අනිත් අයව රවටීමට දක්ෂ අය වෙන්න පුළුවන්. ආගමික භක්තිය නැති අය, ගුණවත් අය නොවේ. රහස් ප්‍රේම සමතතා ඇති කර ගැනීමට දක්ෂයෝ. විශේෂයෙන් මකර ලග්න හිමියනි, ඔබගේ වයස අවුරුදු 40ත් 50ත් තුළ ඔබ මෙවැනි අයට හමු වෙන අවස්ථාවන් වැඩි. ඒ ඔබ ධර්ම අවබෝධය ඇති නොකරගෙන සිටීම නිසායි. සත්පුරුෂ අසත්පුරුෂ මිත්‍රයන් හඳුනා ගැනීමට තරම් අවශ්‍ය ධර්ම අවබෝධය ඔබ තුළ නොමැති නිසා. පින්පව් වෙන් කරලා හඳුනා ගැනීමට ඔබ අපොහසත් වීම නිසා. හරි දේ වැරදි දේ නිවැරදි හඳුනා ගන්න බැරි නිසා. කුසලය අකුසලය වෙන් කරලා හඳුනා ගන්න අවශ්‍ය ප්‍රඥාව ඔබ තුළ නැති නිසා. ඔබ මේ රැවටීමට මුලාවට පත් වෙනවා. මෙසේ ඔබ මුලාවට පත් වෙන්නේ බුදුන් වදාළ ධර්මයට අනුව ඔබ සක්කාය දෘෂ්ටියෙන් ඔබ නිදහස් නොවීම නිසායි. ඔබ හිතන්නේ තමන් ගැන විතරයි, මම විතරයි. මගේ රූපය ලස්සනයි. මගේ කතාව ලස්සනයි. මගේ හඬ ලස්සනයි. මට විතරයි රසය දැනෙන්නේ. මට විතරයි පහස දැනෙන්නේ. මට විතරයි උසස් අරමුණු සිතුවිලි එන්නේ. එතකොට මම කියන තත්ත්වය ඔබ දන්නේ නැහැ. මේ මම කියන කෙනා පොඩි කාලේ හිටපු කෙනා නෙමෙයි, තරුණ කාලේ ඉන්නේ. තරුණ කාලේ සිටුම නෙමෙයි, මධ්‍යම වයසේ ඉන්නේ. මධ්‍යම වයසේ ඉන්න කෙනා නෙමෙයි, මහලු වයසේ ඉන්නේ. ඒ කියන්නේ මේ සියලු දේ අනිත්‍ය වෙනවා කියන එක ඔබ පිළිගන්නේ නැහැ. ඔබ මම කියන එක ග්‍රහණයට ගත්ත ගමන්ම ඔබ විදීම තුල තණ්හාවටපත් වෙනවා. තණ්හාව තුල ඔබ කොටු වෙනවා. ඒ කොටු වීම උපාදානයක් බවට පත් වෙනවා. උපාදානය තුල ඔබ නැවත ඉපදීමක් ඇති කර ගැනීම පිණිස කරුණු කාරණා කරන කෙනෙක් බවට පත් වෙනවා. රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥානය අනුව තමයි සක්කා දෘෂ්ටිය 20 ආකාරයකට ඇති වෙන්නේ. මම මෙතන ඒක ඔබට විස්තර කරන්න ගියොත් මේ කතාව තවත් වැඩි වෙනවා. ඒක මම වෙනම අවස්ථාවක විස්තර කරන්නම්. නමුත් ඔබ හිතන්න, වේදනාව, සංඥාව, සංස්කාර, විඥානය මේව තමයි අපිව රවට්ටන්නේ. මේ දැන් තියෙනවා කියලා හිතන දෙයක් ඊළඟ මොහොතේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි විඥානය කියලා කියන්නේ. සංස්කාර කියන්නේ අවිද්‍යාව නිසා අපි හිතන කරන කියන දේවල්. මේ ලැබෙන සංඥාව ඊළඟ මොහොතේ අපිට නැති වෙන්න පුළුවන්. මේ දැන් හොඳයි කියලා හඳුනගන්න දේ නෙමෙයි ඊළඟ මොහොතේ අපිට තව දෙයක් අපි ඇහෙන් දකින්නේ. පංච ඉන්ද්‍රියන් තුල තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒත් එක්කම රූපය. ඒක තුර සක්කා දෘෂ්ටිත මේ විෂයාකාරීම සිද්ධ වෙන්නේ ඔබ ගැන අධිමානයක් සිතා තබා ගැනීම. මට හැමදාම මේ දේවල් තියෙනවා. මට ඒව නැති වෙන්නේ නැහැ. ඔබ ඒව දේවල් අත්හරින්න කැමති නැහැ. මකර ලග්න හිමියනි,
ඔබගේ ජීවිතයේ දියුණුව තියෙන්නේ අත්හැරීම. වැරදි කියලා දෙයක් අතහැරියොත් ඒක ජීවිතේට ළඟට ගන්න එපා. අසත්පුරුෂයෙක් කියලා කෙනෙක් අතහැරියොත් ඒ අසත්පුරුෂයව ළඟට ගන්න එපා කවදාවත්. ඔබ අත්හැරීම ප්‍රගුණ කරන්න ඕන හරියට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ. ඒත් එක්කම ඔබගේ ජීවිතය තුළ ඔබ රූපයට රැවටෙන්න බෑ. පංච ඉන්ද්‍රියන්ට රැවටෙන්න එපා. ඒ කියන්නේ රූපයට, කටහඬට, සුවඳට, රසයට, ඒත් එක්කම ඔබගේ කයට දෙන්න පහසට, ඔබගේ අරමුණු සිතුවිලි වලට රැවටෙන්න දෙන්න එපා. ඒවා හැමදාම ඔබත් එක්ක තියෙනවා කියලා හිතන්න එපා. ඒවා මොහොතින් මොහොත වෙනස් වෙන දේවල්. හඳුනා ගන්න ලැබෙන දේවල් අපිට මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපි කරන කියන දේවල්, හිතන දේවල් මොහොතින් මොහොත සංස්කාර වෙනස් වෙනවා. අපේ පැවැත්මවල මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තේරුම් අරගෙන ඔබ නරක දේ අත්හැරලා හොඳ දේත් එක්ක ගමන් කරන්න තමයි ඔබ උත්සාහ කරන්න ඕනේ. දැන් මම මේ කතා කරන්නේ ඒ නිසාම මකර ලග්නීමයන්ට බොහෝ වෙලාවට රිලැක්ස් එක, විවේකය, සැහැල්ලුව කියන එක නැති වෙනවා. ඇයි මුලාවටපත් වෙනවා? දැන් මම මේ කතා කරන්නේ ඔබගේ අවසාන පියවර ගැන. ඒ 12 වෙනි පියවර. ඔබගේ ඊළඟ ආත්මය ඔබ සකස් කරගන්නේ කොහොමද? දුක කනස්සල්ලක් ආපුවම ඔබ ඒ නැති කරගන්නේ කොහොමද? මම මකර ලග්න හිමියන්ට කියලා තියෙනවා නිරන්තරයෙන්ම ඔබ කිසිදාක අතරමං වෙන කෙනෙක් නෙමෙයි. ඔබ ඉදිරියෙන් ඉන්නේ මිත්‍රත්වය, පිටුපසින් ඉන්නේ ධර්මය. කිසේ හෝ ඔබ ධර්මයට ඇතුළත් වෙනවමයි. ඒකයි මම පොඩි කාලේ ඉඳන් ධර්ම අවබෝධය ඔබට ගන්න කියන්නේ. ධර්ම අවබෝධය ඔබට නැති වෙන්නේ ඔබ දෙගිඩියාවකටපත් වෙනවා මේක හොඳද නැද්ද කියලා. ඒ තුල වැරදි කෙනෙක්ගෙන් ඔබ ධර්මය ඇහුවොත් එයා වැරදි දෙයක් ඔබට පෙන්නලා දෙන්නේ. නිවැරදි දේ දැනගන්න ඔබ නිතර පින් කරන්න ඕනේ. මකර ලග්න හිමියනි, ඔබ මුණ සෙල්ලම දැම්මත් ජීවිතයේ අවසාන කාලයේ බොහෝ විට වයස අවුරුදු 50න් පසු ඔබ ධර්මය තුලට එනවා. ධර්ම අවබෝධයට ළඟා වෙනවා. මේ ජීවිතය තුලත් පෙර ආත්මවලත් තිබුණු පින් නිතරම ඔබ පිටුපස සිට ඔබ දිරිමත් කරනවා. ඒ තුල උසස් ආගමික අයවරුන් පූජ්‍ය පක්ෂ සමග ඔබ හිතවත් වෙනවා. රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ ප්‍රසාදයට ගෞරවයට ඔබ පත් වීමට තරම් ඔබ පින් කරලා තියෙන කෙනෙක්. ඒ පින ඔබට උදව් කරනවා. ඒ පින උදව් කරනනම් ධර්ම අවබෝධය තුළ ඔබ ගමන් කරන්න ඕන මකර ලග්න හිමියනි. ඔබ ධාර්මික පින් කරන ගුණවතෙක් බවට පත් කරනවා. විශේෂයෙන් ඔබ පියාට, සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට, ශ්‍රමණයන්ට ගරුසරු කරන්නේ බවට පත් වෙනවා. තපස් ජීවිතයට, භාවනාවට, සිල් රැකීමට ඔබ ඇලුම් කරන ඇත්තෙක් බවට පත් වෙනවා. ඇත්තියක් බවට පත් වෙනවා. ජීවිතයේ අවසාන කාලයේ මකර ලග්න හිමියනි, ඔබගේ ප්‍රධානම වෘත්තිය වෙන්නේ පින් කිරීමයි. කෙනෙකුට ඔබ බෞද්ධෙක් නම් බුදුන් වදාළ ධර්මයේ පැහැදිලි කරලා දෙන කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ නිවැරදි කරගෙන ඔබගේ ජීවිතය ගත කරන්න කොහොමද කියලා ඔබ පෙන්නනවා. පින් කරන්න ඔබ දිරිමත් කරනවා. සසර දුකෙන් මිදෙන්න ඔබ මාර්ගය පෙන්වා දෙනවා. දීමට ප්‍රිය ගුණමන්තයෙක් බවට ඔබ පත් වෙනවා. රෝගීන්ට දිරින්දන්ට සංග්‍රහ කිරීමට ඔබ බොහෝ කැමති වෙනවා. මහන්සියෙන් උපයනට වඩා අනුන්ගෙන් නිරායාසයෙන් මෙන් ඔබට ලැබෙන්න තියෙනවා. පෙදහනින්ගේ ආදර ගෞරවයට ඔබ පත් වෙනවා. තමාගේ තත්ත්වයට අනුව උසස් රැකියාවල යෙදීමට ලැබෙනවා. මුදල් ලැබීම් අනායාසයෙන් මෙන් නිරායාසයෙන් ඔබට ලැබෙනවා. ඒ ධනෙන් බොහෝ දේවල් ඔබගේ දරු මල්ලන් වෙනුවෙන් ඉතිරි කරනවා. දාර්ශනික ආගමික ඥානයෙන් යුක්තව ඍජු නිර්භීත සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙන ඔබ මේ වයස තුළ ජීවිතයේ අවසාන කාලයේ තම ජීවිතයේ තත්ත්ව දෙකක් උඩ පවතිනවා. එකක් පවුලේ දියුණුවට කරන සේවාවන්, දෙක සමාජයේ මිනිසුන්ගේ, අසරණ මිනිසුන්ගේ, දේශපාලනය තුළ පෑගෙන මිනිසුන්ගේ, අධර්මය තුළ යන මිනිසුන් නිවැරදි කරලා ධර්මය තුළ කරන කටයුතු වෙනුවෙන් ඔබ බොහෝ කැප වෙනවා.
දූරදර්ශී ඥානයක් ඇතිව මහජන අනුකම්පාව පිණිස ඔබ වැඩ කටයුතු කරන්නේ බවට පත් වෙනවා. බොහෝ ප්‍රසිද්ධ මිතුරන් ඔබගේ වැඩවලට උදව් උපකාර කරනවා, ආධාර කරනවා. කරන කියන රැකිරක්ෂා, වෙළඳ ව්‍යාපාර, සමාජීය වැඩ කටයුතු හිතු අන්දමට උසස් කර ගැනීමට ඔබටත් ඒ තුළ උසස් වීමට අවස්ථාව ලැබෙනවා. ආගමික භක්තිකයෙක් වෙනවා ඔබ. ඒ වෙනුවෙන් එවැනි ආගමික පිරිස් මැද්දේ හොඳ සැදැහැවතුන් මැද්දේ ඔබට ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. සාමකාමී බව ඔබ අගය කරනවා. කිසියෙකුගේ කීමට බලයට ඔබ යට වෙන්නේ නැහැ. ඔබ කෙනෙකුට නැමෙන්නේ නැහැ. ඔබ ඍජුයි. ඔබ වක්‍ර නැහැ. රාජකාරි වලින්ම ධන උපයනවා. රාජකාරිය වගකීම් ප්‍රදේශතුම ඔබට ධන උපීමට අවස්ථාව උදා වෙනවා. වාසනාවන්ත දරුවන් සිටිනවා. විශේෂයෙන් මකර ලග්න හිමියන්ට පිරිමි දරුවන් ඉපදීම ඒ මකර ලග්න හිමියන්ව බොහෝ ජීවිතයේ දියුණුවට පත් කරන පිහිටීමක්. පැහැදිලිවම දැන් ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ ගෑනු ළමෙක් ඉපදුනොත් ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන එක. පිරිමි මේ ධර්මය තුල පෙන්වලා දෙන එකක්. පිරිමි ළමුන්. ඒ කියන්නේ නායකත්වයේ ඉදිරියට අරගෙන යන්න තියෙන බහුබලය හුඟක් වෙලාවට පවතින පිරිමින් තුල. අන්නේ පිරිමි බලයක් ගැන මම මෙතන කතා කළේ. ඒතකොට මේ වාසනාවන්ත බව මකර ලග්නයට ගොඩක් ලැබෙන්නේ පිරිමි දරුවන් ඉපදීම තුල. පැහැදිලිවම ඔබ ගත කරන්නේ ආගමික ජීවිතයක්. වාත රෝග වලින් රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. නමුත් මකර ලග්නෙමිනි ඔබගේ ජීවිතය තුළ මේ අවසාන කාලයේ ඔබ ගන්නා ක්‍රියාමාර්ග හේතු කොටගෙන ඔබට මාර්ගඵලලාභියෙක් වීමට ධර්මයේ අවස්ථාව දෙනවා. නැත්නම් සුගතිගාමී වීමටත් ඔබ අවස්ථාව දෙනවා. ඔබ කුමන වයසක හිටියත් දැන් ඔබට නිවැරදි වෙන්න වෙලාව හරි. මේ නිවැරදි වීම තුළ අනිවාර්යයෙන්ම පරණ අතීතයක අමතක කරලා දාන්න. අලුත් වර්තමානයක් හදන්න අනාගතයත් එක්ක ධර්ම අවබෝධය තුළ ගමන් කරන්න මකර ලග්නෙමිනි. මම ඒකට ඔබට උදව්වක් කරනවා. ඔබ පටිච්ච සමුප්පාදය දන්නවනේ. මකර ලග්න හිමියන්ට තමාගේ ජීවිතය අවබෝධ කරගෙන නිවැරදි වෙන්න හොඳම එක තමයි පටිච්ච සමුප්පාදය. හේතුඵලවාදය. ඒ අපි කොහොමද දකින්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධාත්මක භාවය නොමැතිකම නිසා කෙලෙස් ඇතිවීම නිසා අවිද්‍යාව ඇති වෙනවා. අවිද්‍යාව මුල් කොටගෙන සංස්කාරය ඇති වෙනවා. සංස්කාරයන්ට පැවැත්මක් දීම පිණිස විඥානය පහළ වෙනවා. විඥානය මුල් කොටගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප මුල් කොටගෙන ආයතන 6 පටන් ගන්නවා. ආයතන 6 මුල් කොටගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය මුල් කොටගෙන විදීම ඇති වෙනවා. විදීම මුල් කොටගෙන තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇතිවීම මුල් කොටගෙන ග්‍රහණය, උපාදානය ඇති වෙනවා. උපාදාන නිසා කර්ම රැස් කරලා භවය ඇති කර ගන්නවා. භවය නිසා ඉපදීම ඇති වෙනවා. ඉපදීම නිසා ජාති ජරා මරණ ශෝක දුම්නස් ඔබට ඇති වෙනවා. මේ විදිහේ දුකක්නේ මේ ඉපදිලා අපි. හරි. බුදුරජාණන් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේදී මේක ලස්සනට පැහැදිලි කරනවා මකර ලග්නෙමිනි. හරියට ඔබට කිව්වා වගේ. ඔබට මෙසේ හිතන්න කියනවා. ඇයි අපි ජාති ජරා මරණ ශෝක දුම්නස් අපිට ඇති වෙලා තියෙන්නේ? ඇයි අපි හඩන්නේ? ඇයි අපි වැළපෙන්නේ? ඇයි අපි දුකටපත් වෙන්නේ? උත්තරේ ඉපදීම නිසා. ඉපදුණු නැත්නම් අපිට ඒ කරදරයක් නැහැ. එහෙනම් ඉපදීම ඇති වෙන්නේ මොන හේතුවක් නිසාද? භවය නිසා. එහෙමනම් භවය ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද? උපාදානය නිසා. උපාදානය ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද? විදීම නිසා. විදීම ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද? ස්පර්ශය නිසා. ස්පර්ශය ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද? නාම රූප නිසා. නමුත් අපි දන්නේ ආයතන 6 කියලා. ආයතන 6 කියන්නේ නාම රූපයි. ඇස, කන, නාසය, දිව, කය, මනස. නාම රූප නිසා. නාම රූප ඇති වෙන්නේ ඇයි? විඥානය නිසා. විඥානය ඇති වෙන්නේ කොහොමද? මොකක් කරන හේතු නිසාද? නාම රූප නිසා. අන්න සංස්කාරයන්ට නෑ. නාම රූප නිසා. එහෙනම් අපේ මේ පැවැත්ම තියෙන්නේ
විඥානයත් නාම රූපත් එකිනෙකට උදව් කර ගැනීම නිසා. විඥාන කියන්නේ පැවැත්ම දෙනවා. අවිද්‍යාව කියන්නේ කුඹුරක් නම් ඒකට ගහන බීජ ටික තමයි සංස්කාරය. ඒ බීජ ටික පැලවෙන්න වතුර පොහොර විදිහට පැවැත්ම දෙන්නේ විඥානය. එහෙනම් විඥානය තමයි පැවැත්ම දෙන්නේ. ඒ පැවැත්ම තුර නාමය රූපයක් ආවේ නැත්තම් එතන ජීවියක් නැහැ. එතකොට මේ දෙදෙනා එකිනෙකට උදව් උපකාර කර ගන්න ඕනේ. එතකොට මේ උදව් උපකාර කර ගැනීම තුළ විඥානය නැති වුණා කියන්නේ ඔබ නිර්වාණයටපත් වුණා. නිවන් දකිනවා. එතකොට විඥානය නැති වෙනකොට නාම රූපයක් ඇති වෙන්නේ නැහැ. පැවැත්මක් නැහැනේ. අවිද්‍යාව කියන කුඹරට බීජ ටික සංස්කාර බීජ ටික ගැහුවට වතුර පොර නැත්තම් ඒක පැලවෙන්නේ නැහැනේ. අන්න විඥානය නැති වෙලා. මොකද අපි ජීවිතෙන් ජීවිතයට භවෙන් භවයට ගෙනෙන විඥානය. දැන් ජීවිත කෙනෙක් මරුණා කියලා කියන්නේ විඥානය ඇගෙන් අයින් වෙලා, රස්නේ අයින් වෙලා, හුස්ම ගැනීම අපෙන් අයින් වෙලා, ඇඟ සීතල වෙනවා, දරදඬු වෙනවා. නමුත් විඥානය තව තැනක ගිහිල්ලා පැලවෙනවා. කොහෙන් හරි මව කුසකට බැහැ ගන්නවා. නමුත් මේ ආත්මය තුළද අපි විඥානය නැති කළොත් නාම රූප ඇති වෙන්නේ නැහැ. අන්න ඒ තමයි ඔබ අවබෝධ කරගන්න ඕනේ මකර ලග්නෙහිදී. මේ දේ පවතින්නේ පැවැත්මක් ඔබ ඇති කරන නිසා ඕනම දෙයකට ඒ නිසායි නාම රූපයක් ඇති වෙන්නේ. නාම රූපයකට පවතින්න බෑ විඥානයක් නැතුව. විඥාණයට පවතින්නත් බෑ නාම රූපයක් නැතුව. ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ ගිහිල්ලා ඔබ මේ විඥානය අයින් කරලා දාපු දවසට නාම රූපය ඇති වෙන්නේ නැහැ. එදාට අපේ භව ගමන නවතිනවා. ඔබ මෙතෙන්ට එන්නයි උත්සාහ කරන්න ඕනේ. අන්න එදාට තමයි මකර ලග්නේ වෙන්නේ. ඔබගේ ජීවිතෙත් මේ කියන දුක්ඛම් කටවලින් ඔබට සදාහටම නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.